හරි. හැමෝටම සුබ දවසක් පුතේ. මම හිතනවා මාව හොඳට ඇහෙනවා කියලා හැමෝටම පැහැදිලිව. අද ඇත්තටම සතුටු දවසක් නේ. අපි හැමෝටම කරන්ට් එක තියෙනවා. අපි හැමෝටම කරන්ට් එක තියෙනවා. ඒකෙන්ද අපිට කිසි බාධාවකින් තොරව කිසි දුකකින් තොරව ක්ලාස් එක කරගෙන යන්න පුළුවන්. එක්කෝ පන්තිය තියෙනවා කියලා දැම්මට පස්සේ ගොඩක් ළමයිට පුළුවන් සමහර එක්ක ළමයි දෙන්නෙකුට තුන් දෙනෙකුට කරන්ට් එක නෑ. එතකොට මට මාර දුකක් එන්නේ හිතට. එතකොට අනේ මේ ළමයි කොහොමද කරගන්නේ කියලා. එතකොට අපි ඉන්නේ පැය 24ම ලයිට් දෙන්න බැරි රටක. හැබැයි අද සතුටුයි රාමසාන් හින්දා. රාමසාන් හින්දා අපිට දවසම කරන්ට් එක හම්බ වෙනවා. ඊළඟ දවසේ ඉඳලා පැය 5ක් කැපෙනවා කියලා මම දැක්කා නිවුස් එකට. හරිද? අපි ලැබෙන පොඩි දෙයින් වුණත් පුතේ අකලංක නෑ නේද? අපි ලැබෙන පොඩි දෙයින් වුණත් පුතේ අපි සතුටු වෙන්න ඕන කාලයක් මේක. ඒ කියන්නේ ලැබෙන දෙයින් ලද දෙයින් සතුටු වෙන්න ඕන කාලයක් මේක. එතකොට අපිට ලැබෙන පොඩි දෙයක් ඒක අපේ ලොකු සතුටක් කරගන්න ඕන ජීවිතේ. නැත්නම් අපිට ලොකු සතුටවල් ලැබෙයි කියලා හිතන්න අමාරුයි. එතකොට අපේ ජීවිතේ පොඩි જાති අපි ලොකු සතුටක් කරගෙන ජීවත් වෙන්න ඕන. අපි මේ යන අරමුණත් අපේ ජීවිතේ පොඩි හරි සතුටක් ලබන්න පුළුවන් අරමුණක්. මොකද අපි යන්නේ 20යි 23 එක්සෑම් එකට හැමදාම කියනවා වගේ අපේ ටාගට් එක අපි හැමෝගෙම ටාගට් එක 20යි 23 උසස් පෙළ විභාගේ. එතකොට ඒකට අපි හැමෝගෙම මෙතන ඉන්නේ 10ද 12ද 15ද කියන එක අදාළ නැහැ. මේ 15 දෙනාගේම ටාගට් එක ඒක. එතකොට අපේ ජීවිතේ යම්කිසි සතුටක් ලබනවා නම් අපි සතුට ලබන්නේ අන්න එදාට. එතකන් අපි මේ වගේ පොඩි සතුටවල් ලබමු. අපිට යම් කිසි ජීවිතේ ජයගත්ත අපිට යම් කිසි කරන්න තිබ්බ කාර්යයක් අපි සාර්ථකව නිම කරා. අපේ අම්මලාගේ සිහිනයක් අපි සාර්ථකව නිම කරා කියලා අපි සතුටු වෙන්නේ 20යි 23 එක්සෑම් එක ලියපුවාම. එක්සෑම් එක ලියපුවාම විතරක් සතුටු වෙන්න බෑ. අපි සතුටු වෙන්නේ 20යි 23 එක්සෑම් එකේ ප්‍රතිඵල එන දවසට. අපේ 12 දිනයි දින්නේ 15 දිනයිද? මේ 15 දිනාම පළවෙනි ගෲප් එකේ කැම්පස් කියලා. එතකොට ඔයාලට එතකොට ඒ සතුට ලබන්න අපි පුතේ මේ වැඩ කරගෙන යන්නේ අමතර දවසුත් දාලා අමතර මහන්සියක් යොදලා මේ වැඩ කරන්නේ ඒ කැපකිරීම කරන්න. හරිද? ඒ ජයග්‍රහණය ලබන්නේ, ඒ සතුට ලබන්න. හරිද? මම කියවනේ අද පොඩි සතුටක් තියෙනවා. අද හැමෝටම කරන්ට් එක තියෙනවා කියලා නේද? එතකොට ඒ කරන්ට් එකේ සතුට අපිට తాවකාලික සතුටක්. මොකද ඒක හෙට නැති වෙනවා. හෙට පැය 5ක් කපනවලු. අපිට යම්කිසි සදාකාලික සතුටක් නැහැ. හැබැයි අපේ ජීවිතේ යම්කිසි ධනාත්මක පැත්තකට හරවන්න තියෙන එකම අවස්ථාව. ඒකට අපි මේ වැඩ කරමින් යන්නේ. එතකොට ඒ සතුට අපිට ලබන්න නම් 20යි 23 වල එක්සෑම් එක ලියලා මෙතන ඉන්න හැමෝම හොඳ රිසල්ට් එකක් දාලා හොඳ සර් මේ කැම්පස් යන්න සිලෙක්ට් වෙලා මම කැම්පස් යන්න සිලෙක්ට් වෙලා මගේ මේ ප්‍රතිඵල කියපු දවස් තමයි ඒ සතුට ලැබෙන්නේ. හරිද? එතකොට ඒ සතුට වෙනුවෙන් තමයි අපි මේ කැපකිරීම කරන්නේ. හරිද? අපි හැම පාඩමක් අවසානයේම හැම පාඩමදීම අපි ඒ පාඩම අවසානයේ අනිවාර්යෙන් දවස් අවසානයේ තීරුණාද කියලා අහලා හැමෝගෙම අහලා තමයි මම පාඩම ඉවර කරන්නේ. ඒක මගේ පුරුද්දක්. මොකද හැමෝම මේ ගමන එක්කන් යන්න ඕන කියන මතේ මම ඉන්නවා. එතකොට ඔයාලා හැමෝම වැඩ කරන්න ඕන. දැන් මෙතන මට පේනවා ළමයි 5-6 දිනක් හොඳට වැඩ කරන් යනවා. සමහර අය අර මං කීවේ මං මේ වගේ මොටිවේෂන් කතාවක් කියපු දවසට පහුවදාට වැඩ කරනවා. ඊට පස්සේ සති දෙක තුනක් ආයෙ වැඩ නැහැ. හරිද? එහෙම වෙන්න එපා පුතේ. මම කීවත් නැතත් ඔයාලට සර්ලා ටීචර්ලා උපදෙස් දුන්නත් නැතත් ඔයාගේ ගමන ඔයා යන්න ඕන. දැන් ඔයාලා දන්නවා මේ විෂය නිර්දේශය තියෙන්නේ කොහොමද කරන්න ඕන කොහොමද කියන එක දැන් අවබෝධයක් තියෙනවා. අපි පාඩම් 4-5ක් කවර කරලා තියෙන්නේ. දැන් ප්‍රායෝගික භූගෝල විද්‍යාවත් කරමින් ඉන්නේ. එතකොට හොඳ අවබෝධයක් තියෙනවා. එතකොට ඔයාලා කරන වැඩේ එක දිගට කන්ටිනියු කරගෙන යන එක විතරයි මේකේ ඔයාලට කරන්න තියෙන්නේ. මගින් අතහැරලා දාපු මිනිස්සු තමයි ෆේල් කියලා දඟලන්නේ. එතකොට හැම වෙලේම අපි කරන්න ඕන පුතේ හැම වෙලේම අපි කරන්න ඕන අපේ අරමුණ වෙත නොකඩවා යන එක. හරිද? අපිට අරමුණ අමතක වුණොත් කිසි දෙයක් අපේ හරියට වෙන්නේ නැහැ. ඒකින්ද මේ මුලින්ම රිවිෂන් ක්ලාස් එක පටන් ගන්න කලින් කියන්න හිතුවේ ඒකයි. අපේ ඉන්න ළමයි සෙට් එක හොඳයි. උනන්දුව තියෙනවා. පාන්දර 5ට දැම්මත් ක්ලාස් එකට එනවා. එතකොට ඒ උනන්දුව එව්වා අගේ කරන්න ඕන තෙන් අගේ කරනවා. අර පොඩ්ඩක් ගෙදර වැඩේම දුන්නාම පොඩ්ඩක් කම්මැලි ළමයි පිරිසක් ඉන්නවා. කවුරු ගැනද කියන්නේ කියලා තමන්ගේ හිත දන්නවා. නම් වශයෙන් කියන්න ඕනේ නැහැ. වැඩ කරන ළමයි කොටසක් ඉන්නවා. එතකොට අර වැඩ කරන කට්ටිය ඉස්සරහට එයි. වැඩ කරන්නේ නැති කට්ටිය
පොඩ්ඩක් හිතලා බලන්න අද රාමසාන් දවස මම හිතන්නේ මෙතන මුස්ලිම් කට්ටිය නැති වුණත් අපිට ආරම්භ කරන්න හොඳ දවසක්. හරිද? හොඳ දවසක් ආරම්භ කරන්න. එතකොට මම රාමසාන් දවසෙන් පටන් ගත්තේ ගිය අවුරුද්ද කියලා කියන්න පුළුවන්. අපිට උනත් මොකක් හරි අපිට විශේෂයක් නැති වැඩක් ආරම්භ කරන්න විශේෂයක්. මම අවුරුද්ද පටන් ගද්දිම අවුරුද්ද ඉවරලා පළවෙනි ලෙක්චර් එකෙත් කිව්වා ඔන්න අවුරුදු පටන් ගත්තා සිංහල අවුරුද්දෙන් පස්සේ කරන්න ගන්නවා කියලා කරන්න කියලා. ඕන් දැන් මම අද රාමසාන් දවසේ කියනවා අපි රාමදාන් සාන් දවසෙන් පටන් ගමු. අපේ කරන්න බැරි වෙච්ච වැඩ ටික කරලා අපේ අලුත් ගමන යන්න පටන් ගමු. වැඩ කරපු නැති කට්ටිය. වැඩ කරපු කට්ටිය අලුත් ජවයකින් තවත් වැඩි පුර වැඩ කරලා ඊම ගහන්න යමු. මොකද මේ 20 23 ගැන කතා කරන්නේ. 20 23ට අපි ප්ලෑන් එකක් අනුව යන්නේ කියලා කියනවා. මම හිතනවා හැමෝටම ටියුට් එක හම්බෙන්නේ නැති කියලා. හම්බුන්නේ නැති අය ඉන්නවා නම් මට ගෲප් එකට දාන්න. දැන් කියන්න එපා. ගෲප් එකට දාන්න හම්බුන්නේ නැහැ කියලා. හම්බෙච්ච අයත් ගෲප් එකට දාන්න හම්බුණා කියලා මට ඒක දැනගන්න ඕනේ. මම ඒක මාක් කරගන්නවා. හරි. අපි ඉන්නේ ජනසංඛ්‍යා පාඩමේ. හරිද? අපේ අලුත් ළමයි දෙතුන් දෙනාටත් කියන්නේ අපි උතේ මේ කරන හැම පාඩමකටම රිවිෂන් එකක් කරනවා. ඒ කියන්නේ මේක කරන්නේ අමතරව ඔයාලට ආයෙත් මේක මතකද කියලා බලන්න. එතකොට මේ පැය එකහමාරක දෙක රිවිෂන් එකෙන් අපි කරපු පාඩම් ඔක්කොගේම කරුණු කියන්න බෑ. හැබැයි අපි විශේෂිත කරුණු මේවා කරේ කියලා මතක් කරගෙන යනවා. මේකෙදි මම අහනවා ප්‍රශ්න. ඒවට උත්තර දෙන්න ඕන. උන් බලන්න අද මගේ පන්ති ළමයි උත්තර දෙන හැටි ඈ. එක්කෙනෙක් මීක් නෑ ප්‍රශ්නයක් අහපුවාම. ඒ තරම් කීකරුයි. ඔව් බලමු ඈ. මම ප්‍රශ්න අහද්දි බලන්න ඔක ළමයිගේ වෙනස. මගේ නම කන්න එපා ඈ. ඔන්න ඔක්කොම පැහැදිලිව කියලා දීලා තියෙන්නේ. එතකොට ප්‍රශ්න ටිකට අහන ප්‍රශ්න වලට උත්තර දීහල්ලා කියලා බෙන් වැඳලා ඉල්ලගත්තා. හරිද? වයසටවත් ගරු කරලා උත්තර දීයල්ලා. හරි. එහෙනම් එච්චරයි මුලින්ම ඕන් කියලා පටන් ගත්තේ. වැඩේ අපි කරමු. අද කරන්න තියෙන අපි ලෝක ජනසංඛ්‍යාව පාඩමේ රිවිෂන් එක කරා. ලෝක ජනසංඛ්‍යාව පාඩමේ රිවිෂන් එක කරා අපි. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාව ගැන තමයි කරන්න තියෙන්නේ. එතකොට දැන් යනවා පාඩමට ෆෝන් ඔබන එක ටීවී එක පේනවා නම් ටීවී එක බලන එක ෆෝන් එකේ මැසේජ් කරනවා නම් මැසේජ් බලන එක දැන් නවත්තන්න. හරිද? ඒවත් දැන් නවත්තලා මේකට ඇස කන නාසය දිව ශරීරය දිව නම් ඕනේ ශරීරය ඔක්කොම මේකට හිත යොමු කරන්න මේ පාඩමට. මම හොඳ ලස්සන රූපයක් පේන්න තියෙනවනේ මගේ. ඒකට හිත යොමු කරලා රූපෙට නෙමෙයි කියන જાති වලට කරුණ වලට ඇත්තද කියන්නේ කියලා බලලා මතකද බලලා මට මේවා මතකද දැන් මාසෙකට දෙකකට කලින් කරපුවා දැන් මේවා මතකද මේවා මතකද අතිබ්බවත් නෑ වගේ මතකයි නම් වහා මේක ආපහු මොලේ චෙක් කරගන්න වෙනවා මේක කියලා දුන්නේවත් නෑ වගේ කියලා හිතෙනවා නම් යකෝ මේක කොහෙද තිබ්බේ කියලා හිතෙනවා නම් ආයේ තමන්ගේ තත්ත්ව ගැන ආයේ සලකා බලන්න වෙනවා. හරිනේ. අපි පුතේ කෙලින්ම යමු ජනසංඛ්‍යාව. ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාව කිව්වත් ලෝක ජනසංඛ්‍යාව කිව්වත් එකයි. හරිද? ඒ ලෝකේ කොහේ ජනසංඛ්‍යාව යන හඳුන්වන්නේ කිව්වත් නිර්වචන දෙකක් නැහැ. එකයිනේ. එතකොට ජනසංඛ්‍යාවක් කියන්නේ මොකද්ද? ඕන් කවුරුත් සද්ද නැහැ. ලැජ්ජ මං කියේ. හරිම කීකරුයි. මටම තමයි කියන්නේ. මං හැමදාම කියන්නේ මම ඕන් උඹලට මේ ප්‍රශ්න අහනේවර උත්තර දෙන්න මෑ කියලා අන්තිම මම තමයි කියන්නේ. එතකොට ජනසංඛ්‍යාවක් කියද්දි මම කිව්වා අපි අර භෞතික භූගෝල විද්‍යාවේදීත් ඉගෙන ගත්තා ගහණය කියලා වචනයක්. ඒකෙම කොටස් තමයි ජනසංඛ්‍යාවක් කියන එක හඳුන්වන්නත් එන්නේ කියලා මම කිව්වා. එතකොට මොකද්ද? නිශ්චිත භූමි ප්‍රදේශයක නිශ්චිත කාල සීමාවකදී වෙසෙන මුළු මිනිස් සංඛ්‍යාව ජනසංඛ්‍යාව කියලා අපිට කියන්න පුළුවන්. එතකොට ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාව කියද්දි අනිශ්චිත භූමි ප්‍රදේශයට ලංකාව දැම්මා. ශ්‍රී ලංකාවේ නිශ්චිත කාලයට අපි දාමු. නිශ්චිත කාලයට දාමු පුතේ අපි 2016 වර්ෂයේ. ශ්‍රී ලංකාවේ 2016 වර්ෂයේ වෙසෙන මුළු මිනිසුන් සංඛ්‍යාව. ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාව. හරිනේ තේරුණානේ. එතකොට 2016 වර්ෂයේ මං කිව්වේ කීයක් හිටියා කියලාද මිනිස්සු? ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාව කීයක් හිටියා කියලාද පුතේ කිව්වේ? ලක්ෂ 208ක්. ලක්ෂ 208ක්. ඔව් 2016 වර්ෂයේ වන විට 2,86,000 නේද? 2,86,000 නෙමෙයිනේ. ඔව් ලක්ෂ 208ක් හිටියා කියලා තියෙනවා. ඒතකොට 2017 වර්ෂයේ වෙන විට මිලියන නම් 20.8යි 2016
2017 වර්ෂය වෙන විට මිලියන 20.9 කීයක්ද? 9. 20.9යි. එතකොට 2022 පෙබරවාරි වෙද්දී අපි මේක පෙබරවාරිද මේ පාඩම මුල් පටන් ගත්තේ ජනසංඛ්‍යාව පෙබරවාරි අග 2022 පෙබරවාරි වෙද්දී අපි බැලුවා පොපියුලේෂන් කොච්චරද කියලා ඉන්ටර්නෙට් එකේ ගහලා ඒ වෙලේ කැල්කියුලේට් වෙන එකක්. එතකොට ඒකේ තිබ්බේ කීයද පුතේ? බිලියන 21.5යි. ඒ කියන්නේ 2,15,62,000 ගානක් තමයි අපි බලද්දි හිටියේ. එතකොට ඒකේ විනාඩියටත් වෙනස් වෙනවා. 62,000 ගාන 63,000 ගාන වෙනවා. එතකොට ඕක වෙනස් වෙනවා. අපි දැන් ආසන්න වශයෙන් මේ වර්තමානයේ වෙන විට පුතේ 2,15,00,000ක් පමණ හිටියා කියලා අපිට ගණන් බලලා කියන්න පුළුවන්. 2,15,00,000ක් පමණ ලංකාවේ ජනසංඛ්‍යාව ඉන්නවා. දැන් ඔය ප්‍රවෘත්ති වලට එම හැනවා. ලංකාවේ කට්ටිය කියනවානේ මට නැත්නම් මේ 2,15,00,000ටම සහන සලසන්න කියලා කියනවා නේද? එතකොට 2,20,00,000ක් කියනවා සමහරව. හරිද? එතකොට කොහොමම මේ ලංකාවේ ජනසංඛ්‍යාව ගාන දැන් ඔය කට්ටිය මැතිවරණ කාලෙදීම හැයෙනවා. එතකොට ඒව ඇත්තද කියලා බලන්න. හරිද? එතකොට අපි කොහොම ජනසංඛ්‍යාවක් ඉන්නේ. එතකොට ලෝකෙ වගේම ලංකාවෙත් සම්පතක් තියෙනවා නම් පුතේ ඒ ප්‍රධාන සම්පත ජනසංඛ්‍යාව. මේ මිනිස් සම්පත තමයි. අපි ඒකයි කියන්නේ මිනිස්සු සම්පතක් කියන එක කියන්නේ ඒකයි. මිනිස්සු කියන එක දැන් පේනවනේ මිනිස්සුන්ගේ හයිය. පේනව නේද? මිනිස්සුන්ගේ සම්පත මිනිස්සු කියන්නේ සම්පතක් කියන එක දැන් අපිට හොඳට පේනවා. විධායක බලතල සහිත 3/2 ආණ්ඩුවක් මිනිස්සුන්ට බය බංකර් වල ඉන්නවා. නේද? අන්න මිනිස්සුන්ගේ බලේ ජනසංඛ්‍යාවේ බලය. එතකොට මිනිස්සු තමා පුතේ හැම දෙයකටම වටිනාකමක් ඇඩ් කරන්නේ. මම මේක උදාහරණයක් අරන් කිව්වා. මොකක්ද අපි ගමු වැලි කැට වැලි ගමු වැලි පොළොවේ තියෙන වැලි khනිජයට පුතේ වටිනාකමක් දැන් කීයද වැලි කියුබ් එක? නිකම් මේ පොළොවේ තියෙන වැලි වලට වටිනාකමක් ඇඩ් කරන්නේ මිනිස්සු. මිනිස්සු නැත්තම් වැලි කැට නිකන් ගණන් ගන්නවද සත්තුවා? නෑ. එතකොට හැම මේ ලෝකයේ තියෙන භෞතික සම්පතකටම වටිනාකමක් අගයක් එකතු කරන්නේ මේ පුතේ මානව සම්පත. එතකොට ඒක තේරුම් ගන්න ඕන මේ වැලි කැට අනම්මනන් නෙමෙයි. අපේ තියෙන ජනාධිපතිලා අපේ ආරක්ෂක අංශවල වැඩ කරන මිනිස්සු ඒක තේරුම් ගන්න ඕනේ. ඒ කට්ටියන්ට මම මේ සරල උදාහරණයක් දෙන්නම් අපේ මේ දැන් රටේ තියෙන තත්ත්වයට කොහොමද මිනිස්සු සම්පතක් වෙන්නේ කියලා. දැන් අපි ඉන්නවනේ අපි හිතමු පොලිස් නිලධාරියෙක් කියලා. එයාව අපි පුතේ අගය කරන්නේ මිනිස්සුනේ. අපි මිනිස්සුනේ යාට ගෞරව කරන්නේ මිනිස්සුනේ යාට සැලියුට් කරන්නේ. මිනිස්සු නැත්තම් මහින්ද රාජපක්ෂලා විතරක් සැලියුට් කරලා හරියයිද? නෑ. එයාලා මහින්ද රාජපක්ෂලාට සැලියුට් කරාට එයාලා ගෞරවය ලබන්න නැති සමස්ත මහජන ශ්‍රී ලාංකික ජනතාවගේ. හරිද? එතකොට හැමදේම මිනිස්සු තමා පුතේ ගෞරවය අගය වටිනාකම හැම දෙයකටම එක් කරන්නේ. මහා ජනතාව. පොපියුලේෂන් එක ජනසංඛ්‍යාව තමා හැම භෞතික සම්පතකටම පුතේ වටිනාකම ඇඩ් කරන්නේ. එතකොට ලෝකෙ වගේම තමයි ලංකාවෙත් සම්පත මානව සම්පත. එතකොට අපිට වෙනස් කරන්න පුළුවන්. අපිට ඕනම දෙයක් වෙනස් කරන්න පුළුවන් කියන එක දැන් යථාර්ථයක් වෙමින් තියෙනවා අපේ මහ පොළොවේ. එතකොට අපි උදාහරණයක් ගත්තා ලෝකේ කොහොමද ජපානයේ නැගිට්ටේ හිරෝසිමා නාගසාකි බෝම්බ ගාලා සමතලා වෙලා තිබ්බේ. හරිද? එතකොට එහෙම රටක් නැගිට්ටා නම් මිනිස්සුන්ගෙන් ජපානට වෙන සම්පත් තිබුණේ නැහැ. ජපානට මේ අපිට වගේ ලස්සන වටින සම්පත් ගොඩක් තිබුණේ අපේ රටේ තවමත් සම්පත් තියෙනවා. හරිද? එතකොට ඒ වගේ වැඩක් ගන්න ප්‍රතිපත්ති සැලසුම් ඒව තමයි හැදෙන්න හොඳ පාලකයෙක් වෙන්න ඕන. හොඳ පාලන ප්‍රතිපත්තියක් එන්න ඕන. පාලකයෙකුට වඩා පුද්ගලයෙකුට වඩා හොඳ ප්‍රතිපත්තියක් આવොත් තමයි හැදෙන්නේ. මේ ජනසංඛ්‍යාව කියන මිනිස්සු කියන සාධකය පාලනය කරන්න පුළුවන්. මේ මිනිස්සු කියන සාධකය කළමනාකරණය කරන්න පුළුවන් ප්‍රතිපත්තියක්. ජාතික ප්‍රතිපත්තියක් තමයි අවශ්‍ය. නැත්නම් අපිට තනි පුද්ගලයන්ට මේ කවදාවත් කරන්න බෑ. ඒකින්ද ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි මේ මානව සම්පත කළමනාකරණය කරන්න. එතකොට මේ ජනසංඛ්‍යාව කියන එක නිසි ලෙස කළමනාකරණය කරොත් අපේ රටටත් පුතේ තව අවුරුදු 5කින් 6කින් නැවත හොඳ ආර්ථිකයක් කරා යන්න පුළුවන් හැකියාව තියෙනවා. කවුරු මොනවා කිව්වත් ඒ හැකියාව තියෙනවා. ලොකු උදාහරණ තියෙනවා අපිට ඕන තරම්. හැබැයි අපි කම්මැලි වෙලා බෑ. 2023 එක්සෑම් ලියන්න ඉන්නවා නම් ඒ රාජකාරිය රට වෙනුවෙන් ඔයාලා හරියට කරන්න ඕන. හොඳ මොළ ටිකක් හැදෙන්න ඕන.
අපේ තියෙන අධ්‍යාපන ක්‍රමයේ මේ පහසුකම් එක්ක ඔයාලා ඒක ඉදිරියට මේක කරගෙන යන්න ඕන. දැන් වැඩි පහසුකම් වැඩි ಜಾති බලාපොරොත්තු වෙන්න බෑනේ. ඒතර මේ තියෙන පහසුකම් අනුව හොඳට ඉගෙනගෙන රටවල් වලට ගිහිලා ඒ දැනුම අරගෙන මේ ලංකාවට ආවිලා මේ සංවර්ධන වලට දායක වෙන්න ඕනේ. ඒකට අපිට හොඳ ජාතික ප්‍රතිපත්තියක් හැදී කියලා මම හිතනවා. මේ අවුරුදු අපිට තීරණාත්මක වෙයි අපේ රටේ සංදිස්ථානයේ. ඔයාලා වයස අවුරුදු 30 35 වෙද්දි හොඳ රටක් හැදිලා තියෙයි. හොඳ කාර් එකක් ගන්න පුළුවන් කවිශලාට රෝහන්ලට අපේ කෙල්ලෝ ටිකට හොඳ කාර් එකක් පැදලා හොඳ ගියක් හදලා හොඳ පෞල් ජීවිතයක් ගත ගන්න පුළුවන් රටක් හැදෙයි. එතකොට ජනසංඛ්‍යාව තමයි පුතේ ඒකේ මූලික දේ. තේරුණානේ? ඒතර කොහොමද ජනසංඛ්‍යාව සම්පතක් වෙන්නේ කියන එක ඔයාලා තේරෙනවා. ඒතර ලංකාවේ ජනසංඛ්‍යාව තමයි ප්‍රධාන සම්පත. ඒක දැන් පේනවනේ. මිනිස්සු තමයි මිනිස්සුන් අතේ තමයි බලය තියෙන්නේ පුතේ. හරිනේ. එතකොට අපි ලංකාවේ ජනසංඛ්‍යාවේ වර්ධනය ගද්දි ලංකාවේ ජනසංඛ්‍යාව වර්ධනය කියද්දි පුතේ ජනසංඛ්‍යාව ගැන කතා කරද්දි අපිට දත්ත එන්නේ පුතේ මොකක් හරි ජන සංගණනයකින්. අපි ඉතිහාසයේ අපේ ලිඛිත ඉතිහාසයක් තියෙන අවුරුදු 2500ක ලිඛිත ඉතිහාසයක් තියෙනවා. එතකොට අපිට මේ ජනසංඛ්‍යා දත්ත ගැන කතා කරද්දි පුතේ අපිට තැන් තැන් වලින් ඉතිහාසයේ දිස බලද්දි මෙහෙම පිරිස් ලංකාවට ආවා සංක්‍රමණය වුණා නම්මනම් කියලා දත්ත තිබ්බට සමස්ත ශ්‍රී ලංකාවේම ජනසංඛ්‍යාව පිළිබඳ ඓතිහාසික දත්ත නෑ මෙච්චරක් හිටියා කියලා. හැබැයි අපිට පළමුවෙන්ම අපිට සමස්ත ශ්‍රී ලංකාවේම ජනසංගණනයක් කරා කියලා දත්ත ලැබෙන්නේ වර්ෂ 1871 දී. සුද්දගේ කාලේ තමයි පටන් ගන්න තියෙන්නේ. හරිද? එතෙන් පටන් අවුරුදු 10න් 10ට ශ්‍රී ලංකාවේ ජනසංගණන කරලා තියෙනවා. ඔය විවිධ සිවිල් අරගල රට තුල සිද්ධ වූ කලකෝරාල ඒවා දෙවන ලෝක යුද්ධ ඒ වගේ ಜಾති වලින් අමතරව නැත්තම් ලංකාවේ ජනසංගණන අවුරුදු 10න් 10ට වෙලා තියෙනවා. ඒවා අතරදී කැඩිලා මේ වෙලා පොඩ්ඩක් අවුරුදු ගාන වෙනස් වෙලා තිබ්බත් ජනසංගණන 1871 ඉඳලා වර්තමානයේ වෙනකම් වෙනවා. එතකොට පුතේ ප්‍රධාන වශයෙන් අපිට මේ ජනසංඛ්‍යාව වර්ධනය ජනසංඛ්‍යාව වැඩිවීම ගැන කතා කරද්දී අපිට මේ සංගණන කියන කාරණේ වැදගත් වෙනවා. එතකොට 1871 ඉඳලා අපිට බලද්දී අපි කතා කරා ජනසංඛ්‍යාව වර්ධනය කියන්නේ කියලා ඔයාලා මොකක්ද කියන්නේ කියලා දන්නවා. ලෝක ජනසංඛ්‍යාවදිත් කතා කරානේ. එතකොට අපි ජනසංගණන කියන එක අපිට දක ගන්න පුළුවන්. එතකොට අපි 1871 වෙද්දි පුතේ ලංකාවේ ජනසංඛ්‍යාව මිලියන හිටියේ 2.4යි. මිලියන 2.4යි. ලක්ෂ 24ක් විතර තමයි ඉඳලා තියෙන ආසන්න වශයෙන්. ලක්ෂ 24ක්. හරිද? එතකොට 1831 වෙද්දි 1881 වෙද්දි පුතේ 1881 වෙද්දි ලක්ෂ 27ක් වගේ ඉඳලා තියෙනවා. වාර්ෂික වර්ධන ශීඝ්‍රතාව ජනසංඛ්‍යාව වර්ධන වේගය 1.4ක් වගේ තිබිලා තියෙනවා. හරිද? එතකොට 2012 වෙද්දි මේක 1871 ඉඳලා 2012 සංගණනය වෙද්දි පුතේ මේක 2.24ක් වෙලා තිබ්බ එක බිලියන 20.35ක් වෙනවා. මිලියන 20.35ක් වෙලා තියෙනවා. කියන්නේ ලක්ෂ 200යි 203ක් වගේ වෙලා තියෙනවා 2012 වෙද්දි. දැන් වර්තමානයේ වෙද්දි ලක්ෂ 215ක් වගේ ඉන්නවා කියලා අපි කිව්වා. එතකොට ඔහොම ලංකාවේ ජනසංඛ්‍යාව ගත්තත් අපිට ලංකාවේ ජනසංඛ්‍යාවේ සංඛ්‍යාත්මකව වර්ධනයේ අඩුවීමක්ද දකින්න පුළුවන් උනේ වැඩිවීමක්ද? 1871 ඉඳලා 2012 වෙද්දි ජනසංඛ්‍යාවේ සංඛ්‍යාත්මකව ජනසංඛ්‍යාව සංඛ්‍යාත්මකව ලංකාවේ 1871 ඉඳලා 2012 වෙනකන් අඩුවීමක්ද අපිට දකින්න හම්බුනේ වැඩිවීමක්ද? වැඩිවීමක්. අපිට ලෝකෙ බැලුවත් එක මිනිස්සෙකින් හරි ලෝකෙ මිනිස් ජනසංඛ්‍යාව වැඩි වෙලා මිසක් අඩුවීමක් අපිට දැක් ගන්න හම්බුන්නේ නැහැ සමස්ත ලෝකෙ. ලංකාවෙත් එහෙමයි. ලංකාවේ සංඛ්‍යාත්මකව ගත්තොත් වැඩිවීමක්. හැබැයි වාර්ෂික වර්ධන ශීඝ්‍රතාව මොකද වෙලා තියෙන්නේ පුතේ? අඩු වැඩිවීම වෙලා තියෙනවා නේද? අඩු වැඩිවීම වෙලා තියෙනවා. හැබැයි අපි ගත්තොත් 1881 දී 1.4ක්ව තිබු වර්ධන ශීඝ්‍රතාව 2012 වෙද්දි 0.7ට අඩු වෙලා තියෙනවා. ඒක මැදදී අඩු වැඩිවීම ඒවා වෙලා තියෙනවා. හැබැයි අපි සමස්තයක් විදිහට බලද්දී 1881 1.4ක්ව තිබු වර්ධන ශීඝ්‍රතාව 2012 වෙද්දි 0.7ට අඩු වෙලා තියෙනවා. ඒතර ජනසංඛ්‍යාව වර්ධනය වෙන වේගය අඩු වෙලා. හැබැයි සංඛ්‍යාත්මකව ජනසංඛ්‍යාව වර්ධනය වෙලා. ඒතර ජනසංඛ්‍යාව වර්ධනය වේගය අඩු වීමට හේතුව අපි දන්නවා නේද? ක්‍රියාත්මක වුණු සංකල්ප රාජ්‍ය ප්‍රතිපත්ති මිනිස්සුන්ගේ දැනුම ඔය වගේ ಜಾති හින්දා ලංකාවේ ජනසංඛ්‍යාව වර්ධනය අඩු වේගයකින් වර්ධනය වෙන්න හේතු වුණා කියලා අපි දන්නවා. හරිද? එතකොට අපි ජනසංඛ්‍යා වර්ධනය ගැන එහෙම කතා කරා. ඊට පස්සේ අපි ජනසංඛ්‍යා වර්ධනයේ
අවකාශීය ව්‍යාප්තිය ගැන කතා කරා. කොහොමද ලංකාවේ ජනසංඛ්‍යාව දිස්ත්‍රික් අනුව කොහොමද බෙදිලා තියෙන්නේ? දිස්ත්‍රික් අනුව කොහොමද ජනසංඛ්‍යාව කොහොමද ඉන්නේ කියලා ඔයාලට වගු මගින් දිස්ත්‍රික් වල දත්ත මෙච්චර ජනසංඛ්‍යාවක් 1981 ඉඳලා 2001 වෙනකන් හිටියා 2001 ඉඳලා 2012 වෙනකන් මෙච්චර ජනසංඛ්‍යාවක් හිටියා කියලා දත්ත වගු පිටින් දීලා තියෙනවා. හරිද? ඒවත් කියවන්න ගියොත් මට ආපහු ජනසංඛ්‍යා පාඩම තමයි කර කර ඉන්න වෙන්නේ මේකේ. හරිද? එතකොට අපි එහෙම අවකාශී වශයෙන් ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාව ගැන බැලුවා. එතකොට අපිට මේ ජනසංඛ්‍යාවේ වර්ධනයට බලපාන විවිධ හේතු උපත් මරණ සංක්‍රමණ කියන සාධක ගැනත් අපිට කතා කරන්න පුළුවන් වුණා. අපි ඒක ජනසංඛ්‍යාව ගතිගතයේදී ආයේ කතා කරනවා. හරිද? ඊට පස්සේ අපි ලංකාවේ ජනසංඛ්‍යාවේ එහෙම අවකාශී වශයෙන් බැලුවා. ලංකාවේ ජනසංඛ්‍යාව බැලුවා. ඊට පස්සේ අවකාශී වශයෙන් වර්ධනයට හේතු අපි බලනවා. මොනවද ජනසංඛ්‍යාව වර්ධනය වුනේ? අපි ඒකට ගත්තා ස්වභාවික වර්ධනය, සංක්‍රමණික වර්ධනය. ස්වභාවික වර්ධනය කියන්නේ මොකක්ද? අපි කොහොමද ජනසංඛ්‍යාවක ස්වභාවික වර්ධනය ගණනය කරන්නේ? අපි කොහොමද ජනසංඛ්‍යාවක ස්වභාවික වර්ධනය ගණනය කරන්නේ? මරණ සංඛ්‍යාව අඩු කරන මරණ සංඛ්‍යාව අඩු කොට ජනසංඛ්‍යාව ස්වාභාවිකව එකතු කිරීම. ඔව්. උපත් සංඛ්‍යාවෙන් මරණ සංඛ්‍යාව අඩු කරපුවාම අපිට ස්වාභාවික වර්ධනය වෙන එක එනවා. ඒක තේරෙනවානේ. ඉපදෙන සංඛ්‍යාවෙන් මරණ සංඛ්‍යාව අඩු වුණාම ඒ දවසට අවශ්‍ය ස්වභාවික වර්ධන වේගය අපිට එනවා. අවුරුද්දක ඉපදිච්ච සංඛ්‍යාවෙන් අවුරුද්දේ මරණ සංඛ්‍යාව අඩු කරොත් ඒ වර්ෂයේ ස්වභාවික වර්ධන වේගය අපිට එනවා. එතකොට අපිට ඒකෙම ගන්න පුළුවන්. ඒතකොට උපත් මරණ කියන සාධක මේ ජනසංඛ්‍යාවේ වර්ධනයට බලපානවා. ඊට පස්සේ සංක්‍රමණය කියන සාධක බලපානවා. එතකොට ලංකාවේ අපි කතා කරා ඉස්සරහදී කතා කරනවා ජනසංඛ්‍යාවේ ගතිගතය යටතේ මම මේ නිකමට කියන්නේ අපි සංක්‍රමණ කියන කොටස් දෙකකට බෙදුවා. සරලව මම මේ කියන්නේ අපි අන්තිමට කතා කරන්න ඕන පාඩම. අපි සංක්‍රමණ කියන කොටස් දෙකකට බෙදුවා. මොකද්ද? දේශීය සංක්‍රමණ, ජාත්‍යන්තර සංක්‍රමණ. අපි දේශීය සංක්‍රමණ කියන්නේ රට ඇතුලේ. අපේ රට ඇතුලේම සිද්ධ වෙන සංක්‍රමණ. ජාත්‍යන්තර සංක්‍රමණ කියන්නේ අපේ රටේට පිටරටින් එන අය හෝ අපේ රටින් පිටරටට යන අය. ඒ විදේශ රටවල් සමග සංචාරණය කරනවා. එතකොට ජාත්‍යන්තර සංක්‍රමණ ආය කොටස් දෙකකට බෙදුවා. මොනවද? ආගමන, විගමන. ආගමන අපි කිව්වා උදාහරණයකුත් කිව්වා. ඒ කාලේ හැටියට අපි කිව්වා මහින්ද ආගමනය. කියන්නේ මහින්ද මිහිඳුහාමුදුරුවෝ ඉන්දියාවෙන් ඉඳලා ලංකාවට ආවා. අපි කිව්වා ඒකට මහින්ද ආගමනය කියලා. එතකොට ආගමනය පිටරටකින් ඉඳන් මෙහෙට එනවා නම් ආගමනය කියනවා. විගමනය කියන්නේ දැන් අපි කිව්වා ඊට පස්සේ මේ කේස් පත් වුණම දවස්වල අපි කිව්වා ඔන්න විගමනය කියන්නේ දැන් ඔන්න බැසිල් රාජපක්ෂ ඇමරිකාවට විගමනය වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙහි ඉඳලා පිටරටකට යනවා නම් විගමනය කියලා කියනවා. හරිද? එතකොට එහෙම දෙකකට බෙදලා තියෙනවා. ඒතකොට සංක්‍රමණ කියන එක ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාව වර්ධනයේට ආගමන බලපෑව. ඒ කියන්නේ පිටරටකින් මෙහෙට ඇවිල්ලා බලපෑවේ පුතේ මට මතක හැටියට 1881 දශකයේ ඉන්දියානු ද්‍රවිඩ ජනතාව ඉංග්‍රීසීන් විසින් ශ්‍රී ලංකාවේ වැඩට ගෙන්නපු කාලේ ශ්‍රී ලංකාවේ ස්වභාවික වර්ධන වේගයත් අභිබවා. ශ්‍රී ලංකාවේ ස්වභාවික වර්ධන වේගයත් අභිබවා ජනසංඛ්‍යාවේ වර්ධනයට සංක්‍රමණ කියන සාධකයේ බලපෑවා. එතකොට 164ක් විතර ඒ අවුරුදු දශකයේ 160 වර්ධනය වූ ජනසංඛ්‍යාවෙන් 164ක්ම සංක්‍රමණිකයන් නිසා වර්ධනය වෙනවා. ඕක තමයි අපිට ප්‍රධාන වශයෙන්ම කතා කරන්න පුළුවන් සංක්‍රමණ. සංක්‍රමණය කියන්නේ විදේශීය සංක්‍රමණ නිසා ලංකාවේම ජනසංඛ්‍යාව වැඩි වෙච්ච අවස්ථාව. ඊට පස්සේ ලංකාවෙන් සංක්‍රමණ සිද්ධ වුණේ නැහැ. ආගමනය සිද්ධ වුණේ නැහැ ලංකාවට. විගමනයම තමයි වුණේ. කියන්නේ රැකී සත්‍රස්සා සඳහා හරි ලංකාවෙන් පිටරටට ගියපු ජනසංඛ්‍යාව තමයි අපිට ඊට පස්සේ වැඩි වශයෙන් දැක් ගන්න පුළුවන් වුණේ. එතනින් පස්සේ. හරිද? ඊට පස්සේ පුතේ අපි කතා කරද්දී ලංකාවේ අභ්‍යන්තර සංක්‍රමණ ලංකාවේ අභ්‍යන්තර පරිපාලන ඒකක තුල ජනසංඛ්‍යාවේ වෙනස් වීම ගැන කතා කරන්න අභ්‍යන්තර සංක්‍රමණ අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි ගත්තොත් කොළඹ දිස්ත්‍රික්කය, කෑගල්ල දිස්ත්‍රික්කය, මහනුවර දිස්ත්‍රික්කය, පොළොන්නරුව දිස්ත්‍රික්කය කියලා හැම දිස්ත්‍රික්ක අපේ රටේ 25ක් තියෙනවනේ. ඒතකොට මේ 25 දිස්ත්‍රික්කවල ජනසංඛ්‍යාව වෙනස් වීමට අභ්‍යන්තර සංක්‍රමණ බලපානවා. ඒ කියන්නේ අපි හිතමු නුවර ඉඳලා කොළඹට එක්කෙනෙක් ගියොත් නුවර ජනසංඛ්‍යාවෙන් එක්කෙනෙක් අඩු වෙලා කොළඹ දිස්ත්‍රික්කයේ ජනසංඛ්‍යාවට එක්කෙනෙක් වැඩි වෙනවා. අන්න ඒ වගේ අභ්‍යන්තර සංක්‍රමණ රට තුල අභ්‍යන්තර පරිපාලන කොටස් වල ජනසංඛ්‍යාව වෙනස් වීමට බලපානවා. හරිද? එතකොට අපි ඒකත් මතක තියාගන්න ඕනේ. හරිනේ. ඊට පස්සේ අපි ඔහොම කතා කරලා ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යා ව්‍යාප්තිය ගැන කතා කරා. හරිද? එතකොට ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යා ව්‍යාප්තිය අපි කිව්වේ මොකද? සමාන ආකාරයට ව්‍යාප්ත වෙලා තියෙනවා කියලා කිව්වා නේද? ලෝකෙ වගේම නෑස අසම විදියට. ඔව්. ලෝකෙත් අසමයි ලංකාවෙත් අසමයි. අපි ඒකට කිව්වා උදාහරණ
මෙන්න මේවා තමයි උදාහරණ. ලංකාවේ භූමියෙන් ආසන්න වශයෙන් 65% විතර වියලි කලාපයට තමයි අයිති කියලා කිව්වා. අපි දන්නවනේ දේශගුණේ කලාප තෙත් අතරමැදි වියලි කියලා අපි කොටස් තුනක් බෙදලා අපි සිතියම මගින් පෙන්නවා. මෙන්න මේ විශාල කොටසට තමයි ලංකාවේ වියලි කලාපයට විශාල කොටසක් අයිති 65% විතර ආසන්න වශයෙන්. හරිද? හැබැයි ඒකේ ජනතාව ඉන්නේ පුතේ 35% විතර. එතකොට 35% වගේ අයිති තෙත් කලාපයේ පුතේ ජනසංඛ්‍යාව ඉන්නවා ශ්‍රී ලංකාවේ සමස්ත ජනසංඛ්‍යාවෙන් 65% විතර. එතකොට මේක පරස්පරයි. විශාල භූමි ප්‍රදේශයේ අඩු ජනසංඛ්‍යාවක් ඉන්නවා අඩු භූමි ප්‍රදේශයේ වැඩි ජනසංඛ්‍යාවක් ඉන්නවා. එතකොට මේක අසමාන ලෙස තමයි ජනසංඛ්‍යා ව්‍යාප්තිය ගියන් තියෙන්නේ කියලා අපි කිව්වා. ඊට පස්සේ අපි තව උදාහරණ දුන්නා. ලංකාවේ කුඩාම දිස්ත්‍රික්කයේ ලංකාවේ වැඩිම ජනසංඛ්‍යාවක් ඉන්නවා. කොළඹ දිස්ත්‍රික්කයේ. ලංකාවේ භූමියෙන් කුඩාම දිස්ත්‍රික්කයේ ලංකාවේ වැඩිම ජනසංඛ්‍යාවක් ඉන්නවා. ඇයි ඒ කියලා කිව්වා. අපි කිව්වා ඇද ගැනීමේ සාධක, තල්ලු කිරීමේ සාධක ඔය ඔක්කොම තියෙනවා කොළඹ දිස්ත්‍රික්කයේ. අනිත් දිස්ත්‍රික්ක වල තල්ලු කිරීමේ සාධක තියෙනවා. ඒතකොට ඔව්වා අපි කතා කරගෙන ගියා. එතකොට අපි ඒවා දත්ත අණුව දුන්නා, ගොඩ දත්ත දුන්නා, ලොකු නෝට් එකක් දුන්නා ඔය ගැන. හරිද? මතකයිද ඔව්වා? ඔව්වා කරා කියලා හරි මතකයිද? ඔව් සර්. මතකයි නේද? හරි. ඊට පස්සේ අපි ජනගණත්වය ගැන කතා කරා. එතකොට ජනගණත්වය කියන්නේ මොකද්ද? ජනගණත්වය හොයන්නේ කොහොමද කියලා සූත්‍රයක් දුන්නා. කොහොමද ජනගණත්වය හොයන්නේ? අපි ජනගණත්වය කියන්නේ මොකද්ද? වර්ග කිලෝමීටරයකට කොච්චර ජනසංඛ්‍යාවක් ඉන්නවද කියලා හොයන එක. අපි ගත්තොත් අපි අර බෝතලයක් අරන් පෙන්නනවා මේ බෝතලයට දාන්න පුළුවන් මෙච්චර මිලිලීටර සංඛ්‍යාවයි ජලය. නේද? අපි එතකොට ඒ වගේ මේ පොළොවටත් මේ භූමියටත් දරන්න පුළුවන් ධාරිතාවක් තියෙනවා. එතකොට ඒ දරන්න පුළුවන් ධාරිතාව කොච්චරද කියලා බලන්න අපි වර්ග කිලෝමීටරයකට කොච්චර මිනිස්සු ඉන්නවද කියලා හොයනවා. මොකද්ද පුතේ කවුරු හරි කීවා සූත්‍රේ? මොකද්ද ජනගණත්වය හොයන සූත්‍රේ? ජනසංඛ්‍යා බෙදීම භූමිය වර්ග කිලෝමීටර් ප්‍රමාණය. ජනගණත්වය සමානයි ජනසංඛ්‍යාව බෙදීම භූමියේ වර්ග කිලෝමීටර සංඛ්‍යාව බෙදුවාම එක වර්ග කිලෝමීටරයකට කොච්චර මිනිස්සු ඉන්නවද කියලා හොයාගන්න පුළුවන්. හොයලා බලන්න අපි උදාහරණයක් විදිහට බෙදලා බැලුවා කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකාවේ කුඩාම දිස්ත්‍රික්කය අරගෙන ඒකේ ජනසංඛ්‍යාව අපි ගණන් කරලා බැලුවා. එතකොට ආවා අපිට ගාණක් ජනසංඛ්‍යාව කොහොමද කියලා මේ වර්ග කිලෝමීටර ගාන උදාහරණ බෙදලා අපි ඒවා සරලව පැහැදිලි කරලා ඊට පස්සේ ජනගණත්වය වගුවකින් දුන්නා. 2012 කොහොමද ජනගණත්වය තිබ්බේ 2013 ජනගණත්වය කොහොමද කියලා දිස්ත්‍රික් සියල්ලේම සංසන්දනාත්මකව බලන්න මම ඔයාලට දුන්නා. මම අපි ඒකෙදී අපි නිකන් බැලුවා කොළඹ දිස්ත්‍රික්කයේ ජනගණත්වය 2012 දී වර්ග කිලෝමීටරයකට 3425ක් වෙලා 2013 දී ඒක 3441ක් වගේ වර්ධනය වෙලා. හරිද? එතකොට කිලෝමීටර ඇතුළත 3400 ගණක් ඉන්නවා. හරිද? ඊට පස්සේ අපි බලමු නිකන් හම්බන්තොට පුතේ වර්ග කිලෝමීටරයට ඉන්නේ 240යි. හරිද? 240 2013 වෙද්දී 243 වගේ තුනක් වගේ වැඩි වෙලා. ඔයාලට ඒක හොඳට බලා ගන්න පුළුවන්. කොළඹ යද්දී අපිට පේන්නේ මොනවද? බිල්ඩින්. හැබැයි හම්බන්තොට යද්දී ඕන් යනවා වාහනේ කිලෝමීටරයක් විතර යනවා ගෑප් පහු වෙනවා. ආයෙ ගෑප් පහු වෙනවා කිලෝමීටරකින් විතර. එහෙමම ගෙවල් ඈත් වෙනවා. එතකොට මිනිස්සු ඉන්න ප්‍රමාණය අපිට වර්ග කිලෝමීටරයකට කොහොමද කියලා බලා ගන්න පුළුවන්. ඔය වගේ දිස්ත්‍රික්ක සියල්ලකම දත්ත දීලා තියෙනවා. ඔක්කොම කියවන්න ගියොත් ජනසංඛ්‍යා ගණත්වයෙන්ම මේක ඉවර කරන්න වෙනවා. හරිනේ. එතකොට අපි එහෙම කතා කරා. එතකොට අපි කතා කරා ඊට පස්සේ එහෙම ලංකාව අසම ජනසංඛ්‍යාව අසම ව්‍යාප්තියට හේතු. මම කිව්වා හිතන්න මෙහෙම. ඔයාලා ඉඩමක් ගද්දී අපි ඉඩමක් ගද්දී බලන කරුණු තියෙනවනේ. ඒකම තමයි පදිංචි වෙන්නනේ අපි ඉඩමක් ගන්නෙ. ගයක් හදන්නනේ නැද්ද? රෝවණ දැන් ඉඩමක් ගන්න ගයක් හදන්න. කවිෂයක් ගන්න එහෙමයි. අකලංක නැහැ. අකලංක මම හිතන්නේ ඉඩමක් කරන් ගයක් හදනවද කොහෙද? හරිද? සුබෝධි ගන්න එහෙමයි. හරිද? මට ඔය පේන නම් ටික කියන්නේ. එතකොට ඒ ඉඩමක් ගන්න විදියට හිතුවොත් අපිට අපි ගන්නවද දේශගුණයේ සාධක අපි ගන්නවද රස්නෙම පැත්තකින් දාඩිය දාගෙන දැන් නම් මේ රස්නේ පොඩ්ඩක් මත් වෑන් එක දාන් ඉන්නේ මට එපා වෙලා තියෙන්නේ. හරිද? රස්නේ පැත්තකින් ගන්නවද කාන්තාර දේශගුණය සහිත දැන් අපේ රට ගත්තාම සමස්තයක් වශයෙන් ඔය ආන්තික දේශගුණය කියන එක අපිට දැක ගන්න නෑ. හම්බන්තොට පැත්තට යද්දි පොඩ්ඩක් කාන්තාර ලක්ෂණ තියෙනවා. හැබැයි කාන්තාර නෙමෙයි. ලෝකේ ගත්තාම ලෝකේ තියෙනවා කාන්තාර ප්‍රදේශ අධික සීත වේද ආන්තික දේශගුණ කියන්නේ මේක අන්තිකටම තල්ලු දේශගුණ. එතකොට දේශගුණ ආන්තික දේශගුණ ප්‍රදේශවල මිනිස්සු ඉන්න කැමති නෑ. ලංකාව ගත්තාම සාමාන්‍යයෙන් ලෝකෙත් එක්ක බලද්දී ලංකාවේ හැමතැනම මිනිස්සුන්ට ඉන්න පුළුවන්. හරිද? හැබැයි ලංකාවෙත් අපි වැඩිපුරම රස්නේ තියෙන ප්‍රදේශවල හම්බන්තොට මඩකලපුව මැදවච්ච ඔය වගේ පැති වලට මිනිස්සු ඉන්න කැමති නෑ වියලි කලාපේ. ඇයි?
දේශගුණය වූ රස්නේ. ඒ වගේම තමයි නුවරඑළිය ට්‍රිප් යන්න වගේ කැමති වුණාට එහෙනම් නුවරඑළිය මිනිස්සු වැඩිපුරම ඉන්න බෑ සීතලට කැමති නම්. එහෙනම් මේ අපේ රෝහල්ලා කවිශලා ගිහිල්ලා ඒ පදිංචි වෙන්න එපා. සීතලට කැමති නැහැ. ඒත් කැමති නැහැ. දවසයි දෙකයි ගල් ගහි ගහි හිටියා. කොහොම හරි ඉන්න බලන්නේ. සතියක් ගිහින් ඉන්න බෑ. හරිද? එතකොට අපි ආන්තික දේශගුණයට කැමති නැහැ. අපි ඉඩමක් ගද්දි බලනවාද එහෙනම් සෞම්‍ය මැද දේශගුණයක් තමයි අපි හොයන්නේ. හරිද? එතකොට වස්ස වහිනවා නම් වැඩිපුර කැමති නැහැ. ඔය වගේ සාධකයක් බලපානවා. එතකොට දේශගුණය කියන සාධකයේ ජනසංඛ්‍යාව අසම ව්‍යාප්තියට හේතු වෙනවා. මතකයිනේ? ඊට භූෂමතාව. කන්දක ගයක් හදනවද? කඳු කර ප්‍රදේශවල ගයක් හදනවද? අපි ලංකාවේ ගත්තා භූෂමතාව අනුව බලන්න. කඳු කර ප්‍රදේශවල ගෙවල් හදන්නේ. ලංකාවේ ජන අධිකම දිස්ත්‍රික්ක ටික තියෙන්නේ කොළඹ ගාල්ල කළුතර ගම්පහ ඔය ටික කුරුණෑගල ඔය සෙට් එකම තියෙන්නේ වෙරළබඩ කලාපේ තැනිතලා කලාපේ මහනුවර විතරයි තියෙන්නේ මැද ඒකත් අර ඓතිහාසික වශයෙන් වැදගත්කමක් ඉන්න පොඩ්ඩක් ලස්සන පරිසරයක් ඉන්දියාසෙ එතන ඉන්න ඒක ඉන්නවා හරිද එතකොට භූෂමතාව කියන එක බලපානවා කඳු පොඩ්ඩක් තැනිතලා අඩ තැනි කලාපවල තමයි මිනිස්සු පදිංචි වෙන්න තෝරාගන්නේ ඒක ලෝකෙටත් එහෙමයි ලංකාවටත් එහෙමයි හරිද මිනිස්සු හිතන විදිය එකයි එතකොට ඔයාලා ඉඩමක් ගන්න බලන්න ගියත් කන්දක් තියෙන නායනවා වගේ දැක්කොත් ගන්න නෑනේ. ගන්නේ පොඩ්ඩක් යන්න එන්න පහසුව තියෙන. නේද? ඒ වගේ ළඟා වෙන තැනකින් තමයි ගන්න. එතකොට ජනසංඛ්‍යාව අසම ව්‍යාප්තියට භූෂමතාව කියලා බලපාන. ස්වභාවික සම්පත්. හොඳ වටින මැණික් පතලක් එහෙම කිට්ටුව තියෙනවා නම් තේප් එකේ ඊටම අරගෙන හොරෙන් ආරන්නේනේ බලන්නේ. නේද? ඒ වගේ ස්වභාවික සම්පත් ඒ ආසන්නයේ තියෙනවා. අපි ඒ පැත්තේ පදිංචි වෙනවා. ඒ ස්වභාවික සම්පත් එක්ක රැකියා අවස්ථා නිර්මාණය වෙනවා. රැකියා නිර්මාණය වෙනවා. කර්මාන්ත නිර්මාණය වෙනවා. ඒ හේතුවෙන් ඒ ආශ්‍රිතයට මිනිස්සු ඇදෙන්න හේතු වෙලා තියෙනවා. ඊට පස්සේ යටිතල පහසුකම්. අනිවාර්යයෙන්ම දැන් බලන්න යටිතල පහසුකම්. යටිතල පහසුකම් ගත්තාම අපිට මාර්ග, ජලය, සංනිවේදන පහසුකම්. ඔය සියලු දේ දැන් අපට ඕන වෙනවා. එතකොට අපි අනිවාර්යයෙන්ම බලනවා ළඟාවීමේ පහසුව තියෙනවද? බස් දුවනවද? පාරවල් තියෙනවද? ලයිට් තියෙනවද? ජලය තියෙනවද? විශේෂයෙන් ෆෝන් එක ගල්ලා බලන සිග්නල් තියෙනවද? සිග්නල් නැත්තම් ඉන්න හිතෙන්නේ නැහැ නේද? එතකොට ඒවා ඕන. ඊට පස්සේ රාජ්‍ය ප්‍රතිපත්ති කියන එකත් බලපානවා මේ මිනිස්සුන්ගේ අසම ව්‍යාප්තියට. රාජ්‍යයන් ගන්න ප්‍රතිපත්ති සංවර්ධන යෝජනා ඒවයින්ද මිනිස්සුන්ගේ අසම ව්‍යාප්තිය සිද්ධ වෙනවා. හරිද? එතකොට ওই කරුණු අපි විස්තර දීලා තියෙනවා විශාල වශයෙන්. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යා ව්‍යුහයට කතා කරා. අපි ශ්‍රී ලංකා ජනසංඛ්‍යා ව්‍යුහයේදී කතා කරේ ස්ත්‍රී පුරුෂ සංයුතිය මගින් ජනසංඛ්‍යාව ව්‍යුහය පෙන්වලා දෙන්න පුළුවන් කියලා. හරිද? එතකොට ස්ත්‍රී පුරුෂ සංයුතිය ගැන කතා කරද්දී මේන වචනේ මොකක්ද අර? මතක් වෙන වචනේ පුමිතිරි බව. පුමිතිරි බව. පුමිතිරි අනුපාතය කියන්නේ ස්ත්‍රීන් 100 දෙනෙකුට පුරුෂයින් කොච්චර ඉන්නවද කියලා බලන්න. එතකොට අපි බැලුවා ලෝක ජනසංඛ්‍යාව ස්ත්‍රීන්ද වැඩි පුරුෂයින්ද? පුරුෂයි. පුරුෂයින් වැඩි. එතකොට ආසියාවේ ස්ත්‍රීන්ද වැඩි පුරුෂයින්ද? ආසියාවේ ස්ත්‍රීන්ද වැඩි පුරුෂයින්ද? ඕම් පේනවනේ දත්ත දැන් මම එක්සෑම් එකකුත් තියෙනවා කියලා නේ කියන්නේ කියලානේ තියෙන්නේ. පේනවනේ තමන් ඉන්න තත්ත්වේ. ඔව්ව එකක් අර එකක් නෑ අර කියලා දුන්නානේ කවුරුත් පාඩම් කරලා නෑනේ. සංජනා කසුනි ආසියාවේ ස්ත්‍රීන්ද වැඩි පුරුෂයින්ද? ඔව් නෑ බෑ වගේ. උත්තර දෙක කටට දීලා අහනවා එක්කෝ එකක් කියහම වැරදෙන්න හරි. ස්ත්‍රීන් වැඩි ආසියාවේ. ඕන් අහගෙන ඉඳලා තියෙන හැටි ඈ. මට කියපු එක නම බලා ගන්න බැරි වුණා. හරිනේ. පුරුෂයින් වැඩි ආසියාවේ. එතකොට යුරෝපේ වගේ රටවල ස්ත්‍රීන් වැඩි. මම ඒකට හේතු කිව්වා. ආසියාවේ තියෙන සංස්කෘතික බාධක මුස්ලිම් කරන්නේ වැඩි ඉස්ලාම් කරන වෙච්ච රටවල් වැඩි කියලා කිව්වා. හැබැයි ලංකාවේ ස්ත්‍රීන්ද පුරුෂයින්ද වැඩි? ඒක නම් මතක ඇති. ස්ත්‍රී. ලංකාවේ ස්ත්‍රීන් වැඩි. එතකොට ඒකනේ අර නීතියක් යම කියනවා එක පුරුෂයෙකුට විවාහ දෙකක් කරගන්න ඕනේ එහෙම කියලා නීතියක්. එතකොට අපිට ලංකාවේ ස්ත්‍රී පුරුෂ අනුපාතය බලද්දී ලංකාවේ පුරුෂයින් වැඩි. එතකොට පුමිති අනුපාතය කියන්නේ ස්ත්‍රීන් 100 දෙනෙකුට පුරුෂයන් කොපමණ ප්‍රමාණයක් ඉන්නවද කියලා හොයාගන්න එක. හරිනේ අපි එතකොට ඕක ගැන ඔහොම කතා කරගෙන ගියා. එතකොට ලංකාවේ පුමිති අනුපාතය අපි කොච්චරද කියලා බැලුවා. ලංකාවේ 1981 වෙද්දී පුමිති අනුපාතය 1981 වෙද්දී ලංකාවේ ස්ත්‍රීන්ද පුරුෂයින්ද වැඩි? ටක් ගාලා උත්තරේ ඕන. 1981 වෙද්දී ලංකාවේ ස්ත්‍රීන්ද වැඩි පුරුෂයින්ද?
ඕ ඔන්න සුපිරි මරු පට්ට එක්සෑම් එකට එහෙම ඉතින් ඒ කණු පේන්නේ ඔය 1981 වෙද්දි පුතේ භූමිත්‍රි අනුපාතය 104යි සර් රටේ ප්‍රශ්න කියයි මම අපරව මතක නැහැ කියයි ඔළුවේ තියෙන ඔක්කොම රටේ ප්‍රශ්න කියයි හරි කමන්නේ හරි කියන්නේ අර තියෙන්නේ මොකද රටේ ප්‍රශ්නේ කොහොම වුණත් ගමේ ප්‍රශ්න කොහොම වුණත් මම මගේ தත්ත්වය තියන් ඉන්න ඕන කියලා. එතකොට ඒ தත්ත්වය තියන් ඉන්න දැන් ඔයාලගේ தත්ත්වය මට පේනවා අවුල් ගලා තියෙන්නේ. එතකොට මේක දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා අපි පන්තියේදී. ඒක බලාපොරොත්තු වෙන්නේ මෙතන මේ අලුත් ළමයි දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නේ. ඉඳන් මම ඒ ක්‍රියාමාර්ග පන්තියේදීම කියන්නම්. හරිද? එතකොට හරි 1981 වෙද්දී භූමිත්‍රි අනුපාතය පුතේ තිබ්බේ 104.0යි. ඒ කියන්නේ ස්ත්‍රීන් වැඩිද පුරුෂයන් වැඩිද? දැන්වත් කියපළලකෝ. ස්ත්‍රීන් වැඩි. ස්ත්‍රීන් වැඩිලු. 1981 දී භූමිත්‍රි අනුපාතය 104යි කියලා කිව්වා. ඒත් ස්ත්‍රීන්ලු වැඩි. සුපිරි. 1981 දී 104යි කියන්නේ 104යි කියන්නේ පුතේ ස්ත්‍රීන් 100ක් නම් පුරුෂයන් 104ක් ඉඳලා තියෙනවා. 4 දෙනෙක් ස්ත්‍රීන්ට වඩා වැඩි. හැබැයි මේක 2001 වර්ෂයේ වෙන විට පුතේ 99.2කට භූමිත්‍රි අනුපාතය අඩු වෙනවා. ඒ කියන්නේ ස්ත්‍රීන් 100ක් ඉදී පුරුෂයන් 99යි. ඔක සංඛ්‍යාත්මකව බලද්දී පුතේ අපිට තිබ්බා ඒ වෙද්දි 2001 වර්ෂයේ වෙද්දි ඒකේ වෙනස 99.2යි 100යි කියන අතර ඔය දශමටේ වෙනස ස්ත්‍රී ජන සංඛ්‍යාව වැඩිපුර හිටිය පුතේ 78961 ලංකාවේ 2001 වෙද්දි. හරිද? එතකොට දැන් ඒක වර්තමානයේ වෙද්දි ඊටත් වඩා අඩු වෙලා තියෙනවා. එතකොට අපි මේක දිස්ත්‍රික් අනුව බලද්දි පුතේ ලංකාවේ භූමිත්‍රි අනුපාතය ගද්දි භූමිත්‍රි අනුපාතය වැඩිම දිස්ත්‍රික් අපිට ගන්න පුළුවන් පොළොන්නරුව ගන්න පුළුවන් 100ට 109.7ක් මතක හැටියට ශ්‍රීගුණාමලය ගන්න පුළුවන් 108.5ක් කොළඹ 104.7ක් අනුරාධපුර 104.2ක් මොණරාගල 104.2ක් ඔය වගේ දිස්ත්‍රික් අපිට භූමිත්‍රි අනුපාතය වැඩි. ඒ කියන්නේ ස්ත්‍රී සංඛ්‍යාවට වඩා පුරුෂ ජන සංඛ්‍යාවක් වැඩිපුර ඉන්න රටවල් දිස්ත්‍රික්. ඔන්න ඒ පැත්තට කෙල්ලෙකුට ගියොත් කොල්ලෙක් හොයාගන්න බැරි කමක් නැහැ. ඒතර භූමිත්‍රි අනුපාතය අඩු. ඔන්න කොල්ලෝ. හරිද? කොල්ලෝ මතක තියාගන්න ඕනේ භූමිත්‍රි අනුපාතය අඩු දිස්ත්‍රික්. මොනවද? ඒ කියන්නේ මාතර භූමිත්‍රි අනුපාතය 94යි. කියන්නේ කෙල්ලෝ 100ක් ඉදී කොල්ලෝ ඉන්නේ 94යි. ඔන්න chance තියෙනවා. එතකොට ගාල්ලේ 94.7යි. අන්න chance තියෙනවා. එතකොට මහනුවර 95.3යි. භූමිත්‍රි අනුපාතය. කියන්නේ කෙල්ලෝ 100ක් ඉදී පිරිමි ස්ත්‍රී 100ක් ඉදී පිරිමි ඉන්නේ 95.3යි. හරිද? එතකොට ඔය වගේ දිස්ත්‍රික් අපිට වාර්තා වෙලා තියෙනවා. හරිම කනගාටුයි ඈ. ඔච්චර කියලා දීලා තේරුණාද කියලා අහලා. එතකොට ඔයාලා දැන් පාඩම් කරන්නේ නැහැ කියලා තමයි එකෙන් තේරෙන්නේ. රාමසාන් දවසේ පටන් ගන්න මාව යකා කරගන්න නැතුව රාමසාන් දවසේ පටන් ගන්න. එක්සෑම් එකේදී නැත්තම් ඔයිට වඩා අඩු වෙනවා. ඒතකොට තමන්ගේ தත්ත්වය බලා ගන්න තමයි පුතේ හැමදාම මම කියන්නේ තමන්ගේ தත්ත්වය බලා ගන්න තමයි රිවිෂන් එක කරන්නේ. ආන ප්‍රශ්න වලට ඔය පොඩි ප්‍රශ්න වලට මතක නැහැ. ඌවා දෙපාරක් තුන් හතර පාරක් කියලා දුන්න ලෝක ජන සංඛ්‍යාවේදීත් කතා කරා. ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවේදීත් කතා කරා. ඒකෝර ඌව මතක නැහැ කියන්නේ ඉතින් අමාරුයි පොඩ්ඩක් ඈ. ඒතකොට අපි අරමුණට ඔයාලා වැඩ කරන්නේ නැහැ කියලා තමයි මට කියන්න වෙන්නේ. හරිනේ. එතකොට අපි ඔහම ජන සංඛ්‍යාවේ view එක ගැන කතා කරා. ඊට පස්සේ ශ්‍රී ජන සංඛ්‍යාවේ සංයුතිය. කොහොමද ජන සංඛ්‍යාව ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාව හැදිලා තියෙන්නේ කියලා බලුවා. එතකොට අපි ලෝක ජන සංඛ්‍යාව ගැන කතා කරද්දී ජන සංඛ්‍යාව මානව වර්ග අනුව බෙදුවා. මානව වර්ග අනුව බෙදුවා. ජාතීන් අනුව බෙදුවා. ආගම් අනුව බෙදුවා. භාෂා අනුව බෙදුවා. ඊට පස්සේ මට ඔය මතකයි මම මේ මොකවත් නැතුව මම මේ මතකින් කියන්නේ. භාෂා අනුව බෙදුවා. ඊට පස්සේ ආර්ථික තත්ත්වය අනුව බෙදුවා ලෝක ජන සංඛ්‍යාව. ලංකාවේදී පුතේ අපිට ජාතීන් අනුව බෙදෙනවා අපි ආගමික අනුව බෙදෙනවා ආර්ථික කටයුතු වශයෙන් ගාමීය නාගරික වශයෙන් බෙදෙනවා ජන සංයුතිය. හරිද? අපි ජන සංයුතියට යන්න කලින් ජන සංයුතියට යන්න කලින් 8:45 ජන සංයුතියට යමු. ජන සංයුතිය කතා කරලා ඉමු. හරි. ලංකාවේ ජන සංයුතිය අපි කිව්වා ජාතීන් වශයෙන් බෙදෙනවා ආගමික වශයෙන් බෙදෙනවා පුතේ ග්‍රාමීය හා නාගරික වශයෙන් බෙදෙනවා කියලා. හරිද? එතකොට අපි ජන වර්ග අනුව බලමු. ජන වර්ග ලංකාවේ ප්‍රධාන වශයෙන් ඉන්නවා පුතේ සිංහල ඒවනම් මතක ඇති කියලා හිතනවා. ඒවා මතක නැති දන්නේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ කියන ප්‍රධාන ජන වර්ග අපිට හඳුනා ගන්න පුළුවන්. ඊට අමතරව සුළු ජන කොටස් අපිට ලංකාවේ ඉන්නවා අපිට දැක් ගන්න පුළුවන්. එතකොට 2004 ජන සංඛ්‍යා වාර්තාවලට අනුව පුතේ ශ්‍රී ලංකාවේ ජන වර්ග සංයුතිය අපි 1981 2012
1981 2012 සංසන්දනාත්මකව අපි කොච්චර 1981 මිනිස්සු ලංකාවේ ප්‍රතිශතයාත්මකව කොච්චර හිටියද 2012 ප්‍රතිශතයාත්මකව කොච්චර හිටියද කියලා බලුවා. අපි කිව්වා ලංකාවේ ඉන්නවා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ කියලා ජාතීන් ඉන්නවා කියලා කිව්වා. එතකොට පුතේ අපි කිව්වා ප්‍රතිශතාත්මකව සිංහල ඉඳලා තියෙනවා 1981 දී සිංහල ජාතිය 74.0ක් ඒක 2012 දී 74.9ට වැඩි වෙලා තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ දෙමළ ද්‍රවිඩ ජනතාව අපි කොටස් දෙකකට බෙදනවා. ශ්‍රී ලංකන් දෙමළ, ඉන්දියන් දෙමළ. ශ්‍රී ලංකාවේ දෙමළ කියන්නේ යාපනයේ ප්‍රදේශයේ ඉන්න මුල් සිට පදිංචි වෙච්ච කට්ටිය. ඉන්දියානු දෙමළ කියන්නේ අර මං කිව්වේ 1870 1990 කාලේ සංක්‍රමණය ඉන්දියාවෙන් ආගමනය වෙච්ච ද්‍රවිඩ පිරිස් ඉන්දියානු දෙමළ කියලා ගන්නවා. එතකොට අපි ශ්‍රී ලංකා දෙමළ පුතේ 1981 වෙද්දී 12.7ක් ඉඳලා තියෙනවා. ඒ 2012 වෙද්දී 11.2ට අඩු වෙලා තියෙනවා. ඉන්දියානු දෙමළ පුතේ 5.5ක් 1981 ඉඳලා තියෙනවා. ඒ 4.1ට ද්‍රවිඩ ජනතාව අඩු වෙලා තියෙනවා. ඒකට හේතුව ගොඩක් හේතුව 30 අවුරුදු යුද්ධයේ කට්ටිය රට අතහැරලා ගියා. ගොඩක් කට්ටිය මැරුණා. එතකොට ඒ කට්ටිය ළමයි හැදුවේ නැහැ. එතකොට වගේ ප්‍රශ්න හින්දා තමයි ද්‍රවිඩ ජනතාව අඩු වෙන්න හේතුව. එතකොට ශ්‍රී ලංකේ මුස්ලිම්. ශ්‍රී ලංකේ මුස්ලිම් පුතේ 1981 දී 7.0ක් හිටියා. ඒක 2012 වෙද්දී 9ක් වෙලා ස්ථාන දෙකකින් වැඩි වෙලා තියෙනවා. අංක දෙකකින් වැඩි වෙලා තියෙනවා. දශම ගණන් වල නෙමෙයි අංක දෙකකින් වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ බර්ගර් පුතේ 0.2යි 2012 වෙද්දී ඉන්නේ මැලේ 0.2යි වෙනත් ජාතීන් ඉන්න 0.1ක් විතර. ඒක 1981 දී 0.8ක් විතර ඉඳපු එක එකට අඩු වෙලා තියෙනවා වෙනත් ජාතීන්. හරිද? ඕම අපිට ප්‍රතිශතාත්මකව ගත්තා. ඒතකොට වැඩිම සිංහල ජන සංඛ්‍යාවක් ඉන්න දිස්ත්‍රික්ක ගත්තා. වැඩිම මුස්ලිම් ජනතාවක් ඉන්න දිස්ත්‍රික්ක ගැන කතා කරා. අඩුම සිංහල ජනතාවක් ඉන්න දිස්ත්‍රික්ක ගැන කතා කරා. අඩුම මුස්ලිම් ජනතාවක් ඉන්න දිස්ත්‍රික්ක ගැන කතා කරා. වැඩිම දෙමළ මුස්ලිම් කොහෙද ඉන්නේ කියලා දිස්ත්‍රික්ක අනුව අපි කිව්වා. ඒවා ඔක්කොම කතා කරලා තියෙනවා. හරිද? මතකද කියලා බලන්න හොඳට. ඊට පස්සේ ආගමික සංයුතිය. ආගමික සංයුතිය ගැන කතා කරද්දී අපිට ලංකාවේ ආගම් ප්‍රධාන වශයෙන් බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි කියන ලෝකයේ තියෙන ප්‍රධාන ආගම් හතරම ටිකම ලංකාවේ තියෙනවා. එතකොට අපි ගත්තාම ඒකත් අපි 1981 2012 සංසන්දනාත්මකව බැලුව ප්‍රතිශතාත්මකව බෞද්ධ ඉඳලා තියෙනවා 69.3ක් 1981 දී 70.1ක් ඉඳලා තියෙනවා 2012 දී. ඊට පස්සේ පුතේ හින්දු 15.5ක් ඉඳලා තියෙනවා 1981 දී 12.6ක් ඉඳලා තියෙනවා 2012යි. හරිද? එතකොට ඊට පස්සේ පුතේ ඉස්ලාම් 7.5ක් ඉඳලා තියෙනවා 9.7ක් වෙලා තියෙනවා 2012 වෙද්දී වර්ධනයක් වෙලා තියෙනවා. රෝමානු කතෝලික 6.9යි 6.2කට බහැලා තියෙනවා. ක්‍රිස්තියානි ඒ එකම ආගමේ නිකායන් දෙක 0.7 ඉඳලා 1.4ට වර්ධනය වෙලා තියෙනවා. එතකොට ඔහොම අපි කතා කරා ලංකාවේ ඊට පස්සේ වැඩිපුරම බෞද්ධ ජන සංඛ්‍යාවක් ඉන්න දිස්ත්‍රික්ක අඩුම ඉන්න දිස්ත්‍රික්ක කතා කරා. මුස්ලිම් වැඩිපුරම කොහෙද ඉන්නේ අඩුම ඉන්නේ කොහෙද කතා කරා. හින්දු අඩුම ඉන්නේ වැඩිම ඉන්නේ කොහෙද. ක්‍රිස්තියානි කතෝලික කොහෙද ඉන්නේ. ඒවා අපි කතා කරලා තියෙනවා. හරිද? ඒවා නෝට් බලන්න ආයෙ බලන්න මතක නැති ඒවා දැන් පේනවනේ. ඔහොම අපි කතා කරා. ඒතර ග්‍රාමීය නාගරික වශයෙන් කොහොමද කියලා අපි කතා කරා. ලංකාවේ ජන සංඛ්‍යාවෙන් 74ක් අපි කිව්වා ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වෙන්නේ. ඒක සුළු ප්‍රමාණයයි නාගරික ප්‍රදේශවල ඉන්නේ කියලා. අපි ඒකත් කොහොමද දිස්ත්‍රික්ක වශයෙන් නාගරිකකරණය වෙලා තියෙන්නේ. අපේ වැඩිපුරම නාගරිකකරණය වෙලා තියෙන දිස්ත්‍රික්කය අපි දන්නවා කොළඹ දිස්ත්‍රික්කය. කොළඹ දිස්ත්‍රික්කයේ නාගරිකකරණය පුතේ 54.6ක්. ඒතකොට කොළඹ දිස්ත්‍රික්කය තුලත් ග්‍රාමීය ජන සංඛ්‍යාව වෙන 146කට ආසන්න සංඛ්‍යාවක්. ඒතකොට හිතා ගන්න පුළුවන් ලංකාව තාම ග්‍රාමීය මට්ටමේ ඉන්නේ. එතකොට අපේ රටට අර උස කුළුණු ලයිට් කුළුණු ඕනද? අපේ රටට අච්චර අධිවේගී මාර්ග ඕනද? ත්‍රී වීල් බයික් යන මිනිස්සු ඉන්නේ. ඒ වගේ යන්න බෑ. ඒ වගේ යන්නේ සුළු ප්‍රමාණයයි. රටේ ජනතාවගෙන් 100ට එකක දෙකක ප්‍රමාණයක් හයිවේ වල යන්නේ. අර මේ සුපිරි හෝටල් පාවිච්චි කරන. එතකොට ඒව ඕනේ නැහැ. ඒව තමයි අපේ සුදුවල ව්‍යාපෘති. හැමතැනටම සම්මන්ත්‍රණ ශාලා කීඩා පිටි ගුවන් තොටුපොළ ඒව වැඩක් නැහැ. අපේ රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය නගා සිටෝලා නාගරිකකරණය ඇති කරලා ඊට පස්සේ තමයි ඔය පහසුකම් ලබා දෙන්නේ. අඩුම 150ක් රටේ නාගරිකකරණ තත්ත්වයට ආවට පස්සේ අධිවේගී මාර්ග හැදුනට කමක් නැහැ. කුළුණු හැදුනට කමක් නැහැ. හෝටල් හැදුනට කමක් නැහැ. නේද? ඒක අපි ප්‍රායෝගික නැති වැඩ කරලා තියෙනවා කියලා ඔයාලට මේ දත් වලින් පේනවා. හරිනේ පුතේ. එතකොට ඊට පස්සේ අපි කතා කරනවා ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාව ආශ්‍රිත විවාදිත. හරිද? විවාදිත වලට යන්න කලින් දැන් කී දෙනෙක් ඉන්නවද? ඔක්කොමලා ඉන්නවා නේද? මැසේජ් දාලා තියෙනවා කට්ටිය උත්තර මම මැසේජ් දැන් දැක්කේ. හරි. අපි දැන් ඔන්න ජන සංඛ්‍යාවේ පාඩමේ කරපු ඒවා සාරාංශ කතා කරනවා. පුතේ දැන් ඔයාලා ඉන්න තත්ත්වේ. හරිද? ඔයාලා ඉන්න තත්ත්වය ඔයාලා තේරුම් ගන්නකොද? හරිද? තමන් හිතන්නම සමහර අය උත්තර දෙන්න ලැජ්ජයි. මම දන්නවා.
උත්තරේ දන්නවා උත්තර දෙන්න ලැජ්ජයි. හරිද? ඒ අය පේපර් එකට කොහමද උත්තරේ ලියයි කියලා හිතමුකෝ. තමන්ගේ හිත දන්නවා තමන්ගේ හිතට මේ උත්තරේ ආවද? සර් ප්‍රශ්නේ ආදී මම මේක දැනගෙන හිටියා මම කීවේ නෑ. එහෙම අය ඒ ලැජ්ජාව අයින් කරලා ඒක කියන්න. හරිද? එතකොට මට හිතට සතුටක් එනවනේ. එහෙම කියපු නැති අය ඉන්නවා නම් කියන්න. උත්තරයක් ආවේ නෑ. උත්තරයක් ආවේ නෑ. මම කරා වගේ මතකයි වැරදි උත්තරයක් ආවේ. හරිද? එහෙම අය පුතේ ආයෙ පාඩම් කරන්න. එහෙම අයත් අවුලක් නෑ. හරිද? හිතන්න ඔයාට උත්තරයක් තියා මේක කරාද කියලා මතක නෑ කියලා. අන්න උන් ටික. හරිද? දැන් හිනත් යනවා ඇති අප්පට උඩු මම නේද මං ගැන නේද මේ සර් කියන්නේ කියලා. සර් මං ගැන නේද කියන්නේ කියලා දැන් තනියෙන් හිනත් යනවා ඇති. අඩේ මට මේක කරාද කියලා මතක නෑනේ කියලා. එතකොට පුතේ ඔයාලා පොඩ්ඩක් මනසවල් තියෙන්නේ වෙන වෙන පැතිවල දුවදුවා. හරිද? ඒ දුවන පැති කොහෙද? මම දන්නවා ඔය තරුණ වයසේ ওই වයසේ මම ওই වයසේ පව් කරලා තව දැන් අවුරුදු 6ක් 7ක් ඇති මට මතකයි. හරිද? මට මතකයි ওই වයස මම දන්නවා දුවන පැති. ඒ දුවන පැති වහන්න. අපි තවත් අපි දුවමින් ඉන්නේ ප්‍රධාන ඉලක්කයකට. අපි ප්‍රධාන ට්‍රැක් එක දුවමින් ඉන්නේ පුතේ. එතකොට අපිට හිතන්නකෝ කවීෂ හිතන්න ඔයාට අයිස්ක්‍රීම් කඩයක් පේන ඔයා මැරතන් එක දුවදුවා ඉද්දි. ඔයා අයිස්ක්‍රීම් කඩේට දුවනවද? හරිද? නිවාසාන්තර ක්‍රීඩා උත්සවය කියලා හිතන්න. ඔයා මැරතන් එක දුවන්න ඉන්නේ. මැරතන් එකේ අන්තිම තැන තමයි 2023 එක්සෑම් එක. ඔන්න කවීෂ රෝහණ ඔය සෙට් එක කසුනි කුමුදුනි අපේ කුමුදුනි ඊට පස්සේ සජන ඔය සෙට් එක දුවනවා. ඔයාලත් එක තව ලක්ෂ 3ක් දුවනවා මේ මැරතන් එක. මේ මැරතන් එක දුවද්දී මම මේ සරල උදාහරණයකින් පැහැදිලි කරන්නේ. ඔන්න දැන් කට්ටිය දුවනවා මූල ඉඳලා ප්‍රැක්ටිස් කරලා දුවන කට්ටිය ඉන්නවා. මැදදී ප්‍රැක්ටිස් කරලා දුවන කට්ටිය ඉන්නවා. සහජයෙන්ම දුවන්න පුළුවන් කට්ටිය ඉන්නවා. එතකොට ඔය අතරේ ඒ කට්ටිය ඉන්නවා. හරිද? ඔහොම දුවගෙන යනවා. ඔන්න කවීෂට අපේ රෝහණට අයිස්ක්‍රීම් කඩයක් දකින්න. එතකොට ඔය අයිස්ක්‍රීම් කන්න මං හිතන්නේ දැන් ඔය අර මං කිව්වේ මෙලෝඩියක් ඉගෙනුවද කියලා මතක නැති ළමයි. ඒ ළමයි අයිස්ක්‍රීම් කන්න දුවලා තියෙනවා. ඔන්න නිවාසාන්තර කීඩාවල කෙල්ලෝ ටිකක් අප්පුඩි ගන්නවා. ඒ කවීෂ අයියා මේ කවුද? රෝහණ අයියා මරු දුවන්න කියලා. එතකොට ඔයාට නිවාස ළඟ නවතින්න හිතෙනවා. හරිද? එතකොට ඔයාගේ අර ජයග්‍රහයි සමරන්න අවස්ථාවක් නැති වෙනවා. එහෙම නැවතුන කට්ටියත් ඇති. එහෙම જાති වල නැවතුන. ඒක ගෑල් ළමයිටත් පොදුයි. ලස්සන කොල්ලෝ ටිකක් අයියලා ටිකක් පොඩි වන්න නංගි දුවන්න මරු කියලා. ඔයාට එතන නවතින්න හිතෙනවා නම් ඔයාගේ ජයග්‍රහණය සමරන්න ඉඩක් නැහැ. හරිද? සමහර කට්ටියට මේ එක જાති ලස්සන සින්දුවක් ඇහෙලා නවතින්න පුළුවන්. කඩයල් ළඟදී මැරතන් එක දුවද්දී එක જાති තියලා නවතින්න පුළුවන්. එතකොට ඔයාලා මේ යන ප්‍රධාන අරමුණ නැවතෙනවා පුතේ ඔය තැන්වල පොඩ්ඩක් පරක්කු වෙනවා. එතකොට ඔයා පරක්කු වෙනවා කියන්නේ ඔයාලා සමහරට 20 24 එක්සෑම් එක ලියන්න වෙයි. ඔක තේරෙද්දි හරිද? මම මේ කල් තියා කියන්නේ. අවුරුදු දැන් මේ 20 22 ළමයිට දැන් මැරතන් එක දුවන්න වෙලා තියෙන්නේ. 20 23 ළමයිට මේ කල් තියා කියන්නේ. ඔක හොඳට තේරුම් ගන්න සරල උදාහරණයක් කරන් තැන් වල නවතින්න එපා. තැන් වල නවතින්න එපා. ඒවා බලාගෙන යන්න. ලස්සන අයිස්ක්‍රීම් ඇති මම මැරතන් එක දුවලා ඇවිල්ලා කන්නම්. කමක් නෑ මං උඹ ඔහොම ඉඳපන් මං මැරතන් එක දුවලා ඇවිල්ලා කන්න. ලස්සන නංගිලා ඇති අක්කලා ඇති අයියලා ඇති. අයියේ මම පොඩ්ඩක් ඉන්නවා මේක ඉවර කරලා එන්න. හරිද? ඒකයි පොයින්ට් එක. ටාගට් එකට යන්න පුතේ. මේ ඉන්න පොඩ ඉවසන් ඉන්න මම එනවා මම මේ රවුම දිව්වා මේකෙන් ඉවරයි. හරිද? මට ආයෙ රවුමක් දුවන්න ඕනේ නෑ. එතකොට මං එන්නම්. හොඳ නා. හරිද? ඒක හිතට තියාගන්න. අහිංසක අම්මලා තාත්තලාගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න අයිස්ක්‍රීම් එකක් ඉඳලා කොල්ලෙක් කෙල්ලෙක් ඉඳලා මේ බලාපොරොත්තු කඩන්න එපා. හරිද? තව හොඳ පළුඩ තියෙන අර නටලා දෙන අයිස්ක්‍රීම් දැකලා තියෙනව නේද? අර සින්දුවක් දාලා නටලා දෙන්නේ. ඩන්ඩි කියලා. ඒ වගේ අයිස්ක්‍රීම් කඩ තව කැම්පස් වලදී තියෙනවා. හරිද? තව ඊට ඔය අර පේනවනේ අර නාට්‍ය හිම යන්නේ කැම්පස් වල අර බයික් වල එන බයික් වල අර සුපර්මෑන්ලා වගේ එන කොල්ලෝ ඉන්නවා. හරිද? එතකොට ඒව මග ඇරෙනවා. හොඳ චිත්‍රපටි මග ඇරෙනවා කලින් බලන්න ගියෝ. ඒකින්ද ඔය ඔයාලට තේරෙන සරල සිංහලෙන් කියන්නේ. හරිද? හොඳ චිත්‍රපටි මග ඇරෙනවා කලින් චිත්‍රපටි බලන්න ගියෝ. එහෙනම් දැන් අපි ප්‍රධාන ටාගට් එකට දුවමු පුතේ. අපි ප්‍රධාන ටාගට් එක අල්ලලා ඉවර වෙලා අපි ප්‍රධාන ගේම ගහලා ඉවර වෙලා අපි අනිත් ඒවා කරමු. තේරුණානේ? හැමෝම තේරුම් ගත්තනේ.
දැන් ආව ප්‍රශ්න වලට උත්තර දීපු නැති නිසා තමයි ඔය කියන්න වෙන්නේ ඈ. නැත්තම් පැයකමාරෙන් පැයකයි කාලෙන් රීසන් එක කරා නිදි. හරිද? ඔයාලා කාලේ මගේ බණ අහන්න වුණා. හරිද? මං කියන්නේ බණනේ. බණ අහන්න වුණා. දැන් සමහරුන් කියනවා මේක බණ කියන අපේ නිදියන්න නැහැ කියලා. සමහරුන් හිතින් බයිනවා. මම දන්නවා ඒක. හරිද? හරි මං කියන්නේ පුතේ මේ කියන දේ තේරුම් ගනිලා සරල උදාහරණ මගින් මම පාඩම පැහැදිලි කරනවා වගේ තමයි උඹලා ජීවිතේ පැහැදිලි කරන්නේ සරල උදාහරණ වලින්. හරිද? ප්‍රධාන දේ ටාගට් එකට යන එක. පාඩම් විතරක් නෙමෙයි දැන් උඹලා එක එක ටාගට් ඇතිනේ. අර මං කිව්වේ ජීවිතේ ගොඩ දාගන්න ටාගට්. අර වෙන වෙන ටාගට් නෙමෙයි මම දන්නවා උඹලා තියෙන වෙන වෙන ටාගට්. හැබැයි ජීවිතේ ගොඩ දාගන්න ටාගට් වලටත් පුතේ එහෙමමයි. අතාරින්න එපා. බාධායි එක එක જાතියෙයි අතාරින්න එපා. ගේමක් ගහපල්ලා. හරිද? මොකද මේ අපි මේ අතාරන જાතියන් නෙමෙයි අන්තිම මොහොතේ හරි ගේම ගහනවා. හරිද? අන්තිම මොහොත වෙනකන් ඉන්න එපා. අපි හැමදාම කරන්නේ අන්තිම මොහොත වෙනකන් ඉන්න එක. අපේ ඥානවල ලක්ෂණයක්ද මන් දන්නේ නැහැ පුතේ. අපි ඔයාලා හොඳට බලන්න අපි හැමදේම අන්තිම මොහොතේ කරන්නේ. එක්සෑම් එක ලඟ වුණත් මෙච්චර දන්නවා එක්සෑම් එක මේ අදාළ දවසේ තියෙනවා කියලා. අපි ඔහේ ඉන්නවා නේ කියනවා. හරිද? මේ ප්‍රශ්නේ පේනවා. ආතල්ලක ඉන්න දැන් ජානවල ලක්ෂණයක්ද මන් දන්නේ නැහැ. මට ගෝඨාභය මාත්‍රේ පව් කියලාත් හිතෙනවා. මූට මෙච්චර ප්‍රශ්න තියෙනවා මේ රට ඇවිලෙනවා. ඔහේ ඉන්න ආතල්ලක ඉන්නවා සමාව ගන්නවා ආය යනවා. අතවන්නවා අහිනා වෙනවා. ආය අයියලා මල්ලිලා තනතුරු මාරු කර ගන්න හදනවා. පිස්සෙක් වගේ නේද? ඔයාලා ඉන්නේ දැන් මේ තත්ත්වේ. මේ එන ගානවා වගේ 23 එක්සෑම් එකක් එනවා කියලා පේනවා. හරිද? ඔයාලා නිදියනවා ඇඳටලා නිදියනවා ඊට පස්සේ උඩ බලනවා ආයේ ෆෝන් එක ඔබනවා hina වෙනවා තනියෙන් WhatsApp ස්ටේටස් බලලා hina වෙනවා මනෝ මූලික ලෝකවල ඉන්නේ නේද? ඒක ඔයාලා තියෙනවනේ ඔයාලා හිතලා බලන්නකො මොකද්ද මම මේ කරන පිස්සු වැඩේ මාත් නිකන් අර පිස්ස වගේ නේද කියලා හිතන්නකො. එතකොට පුතේ මේ රටක් ගිනි ගන්නවා වගේ තමයි ඔය එක්සෑම් එක මෙව පෙළුණු. මම කියන්නේ මේ පෙළුණු මිනිස්සු හැම එක්කෙනා මේ ජීවිතේ වැටෙන්නෙත් නැහැ පාස් වෙන මිනිස්සු හැම එක්කෙනා ජීවිතය ජය ගන්නෙත් නැහැ. එහෙම නෙමෙයි. ඔයාලගේ මේ දැන් කරන්න තියෙන වැඩේනේ දෙයනේ. ගෙදරින් ස්පොන්සර් කරලා සපත්තු කන්න බොන්න ඇඳුම් පැළඳුම් දීලා මේක කරන්නේ මේකට කරගනින්කෝ කියලානේ. එතකොට ඒක කරේ නැත්නම් ඔයාලා ෆේල්. ඔයාලා අවුල් ඒ කියන්නේ ඔයාලා හරියට දීපු වැඩක් කරලා නැහැ. ඔයාලා අවංක මිනිස්සු නෙමෙයි. අම්මලා තාත්තලා රවට්ටලා තියෙන්නේ. මොකද ඔයාලට එක්සෑම් දීලා පාස් වෙන්න බැරි ළමයි නෙමෙයිනේ. සාමාන්‍ය පෙළ පාස් වෙලා ආපු ළමයිනේ. එතකොට බොරු කියන්නේ අන්න එක්සෑම් දීලා පාස් වෙන්න බැරි එහෙම හැකියාව උපතින්ම නැති ළමයි යන්න සාමාන්‍ය පෙළේ ෆේල් වෙනවා. ඒ ළමයිට එතන මොකක් කියන්නේ නැහැ. ඒ ළමයිගේ හැකියාව තියෙන වෙන තැනක. හැබැයි ඔයාලා මේ පාස් වල ඇවිල්ලත් පාස් වෙන්න බෑ කියන්නේ ඒක. කරන්න දෙයක් නැහැනේ. එතකොට පුතේ දැන් ඔයාලා හැකියාවක් තියෙනවා. ඔයාලා හොඳට තේරුම් ගන්න මේ හැම වෙලේම කියන්නේ මම ඒකයි මේ නිදාස් කාලේ ගන්නෙ. රිවිෂන් එකේදී මම ෆුල් බණක් කියනවනේ ඔයාලට. නේද? අර මේ මොකද්ද මේ පන්සලකට ගියා වගේ තමයි. ෆුල් බණක් කියනවා. එතකොට මේ රිවිෂන් එකෙන් පස්සේ කාලසටහන හදනවා මම දන්නවා කට්ටිය. දැන් මෙතන මේකේ විවරුණ ගම මම හෙට ඉතින් මෙහෙම වැඩ කරනවා කියලා ගන්නවා පොතේ කොලයක් ඉරලා ගන්නවා චරාස් ගාලා කාලසටහන හදනවා. ටක් 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 ගාලා හදනවා. ඔන්න හෙට උදේ ඇහැරෙන්න එලානුත් තියලා කියන්න. එලාම මේක ඔක්කොලා ආයි නිදිය ගන්නවා. තව දවස් තියෙනවානේ. ඔන්න ඕක කල් දානවා. ඕක කල් දානවා. ඕක කියනකන් ඉන්න එපා දෙයියනේ. හැම වෙලේම ටාගට් එක හිතේ තියාගනින්න. කොහෙරි ගහ ගන්නවා. කාර් එකක් ගන්න ආස නැහැ. කාර් එක පේන්න ගහ ගන්න. හරිද? ගයක් හදන්න ආස නැහැ. ගියේ රූපෙන් ගහ ගන්න. ඒ තුන ආසයි නැහැ. ඒ තුනක් ගන්නවා කියලා ගහ ගන්න. එතකොට පේද්දිව මතක හිටිනවා. මතකට එනවනකෝ. හිතෙන් තමයි හිත තමයි හැම දෙයකම මුල. අපේ හිත තමයි අපි හොඳ මාර්ගය යමු කරන්නේත් අපි නරක මාර්ගයට ගන්නෙ හිත. හරිද? හිතලා තමයි අපි කරන්නේ. ඔය හිත කියන එකේ හොඳම හිත කියන දේ හොඳටම බලපානවා පුතේ. ක්‍රිකට් ගහද්දි, කැරම් ගහද්දි. ඔයාලා හොඳට හිත සංසුන් කරලා බලන්න ඒ කීඩා. අනිවාර්යෙන් අපිට හොඳට බලපාන. ඒතකොට අධ්‍යාපනයටත් හිත කියන එක ඉතාම බලපාන. හිත කියන එක හැම දෙයකටම බලපාන. හරිද? මම කිය හිටියේ අපේ ඥානවල අවුලක් තියෙනවා කියලා මම කිව්වේ අන්තිමටම කරන්න ඉන්නේ කියලා. මේ ප්‍රශ්නේ පේනවා මේ එනවා ඇඳි ගෑවිලා යනවා ආවොත් කියලා පේනවා. හරිද? ඒත් ආතල් එකේ ඉන්නවා. අපි එහෙමයි. අපේ මැච් බලන්න ක්‍රිකට් මැච් අපි කවදාවත් අපේ රට හැමදාම හොඳ ගේමක් දීලා මැච් එක දෙන්න. හැබැයි heart attack මැච්. හොඳට මුලදී හොඳට ඕවර් 10 15ක් තියලා ඉවර කරන්න ඕන පුළුවන් මැච් අල්ල ඉඳලා පිස්සුවක් කියලා ඉඳලා අන්තිම ඕවරේදී 6ක් ලකුණු බෝල් දෙකකට ලකුණු 12ක් විතර තිබිලා 6 දෙයක් ගහලා දිනනම හැබැයි වැඩක් නැහැ ලේ පුච්චලා නේද කොට අර වැඩක් නැහැ හැබැයි heart attack මැච් එකකට හොඳයි ඕක මිස් වෙලා ගියා නම් මිස් වෙච්ච අවස්ථා තියෙනවා ලෝකසලන කීයක ෆයිනල් ඇවිල්ලා පෙරදුනා ඔය වගේ තමයි පුතේ අපේ ජීවිතේ හරිද එතකොට අපි අපේ ඒවා දැන් හදා ගන්න ඕන අපිට හදා ගන්න පුළුවන් මිනිස්සු කියන්නේ හදා ගන්න જાතියක් හදා ගන්න පුළුවන් දැන් ඒවා කියලා තියෙන කලින්
මෙහෙම බීසනයක් එනවා සුනාමියක් එනවා දැන් ওই 2004 සෙට් එකනේ ඉන්නේ සුනාමිය පටන් ගත්ත සෙට් එකනේ ලංකාවේ ලොකු ජනහායනයක් කළා මේ ජීවිතය ගත්ත මිනිස්සුන් ඉන්නේ 2004. එතකොට 2023 සුනාමිය එනවා ඔයාලට. සුනාමිය එද්දි උඹලා ඒ රැල්ලට පුරුදු වෙලා ඉන්න ඕන. දරාගෙන ඉන්න ඕන. ගහක් හරි බදාගෙන හොඳ ගහක් හදාගෙන තියාගන්න හොඳ ඇඳුමක් ජැකට්ටයක් ජීවිත ආරක්ෂක ජැකට්ටයක් පාඩම් කරලා හොඳට හදාගෙන තියාගන්න ඕන. එතකොට ඒ සුනාමියේදී ගේමක් ගහන්න පුළුවන්. හරිනේ. සිංහලෙන් කිව්වා කටේ කෙල හින්දනකම් කිව්වේ සරලව කිව්වේ උදාහරණ මගින් ඔක්කොම කිව්වේ හින් ගැහුවේ ඔක්කොම කරේ පාඩම් කරන්න පල්ලා කියන්නේ. වැඩේ කරහල්ලා උඹලගේ වැඩේ අනිවාර්යෙන් කරහල්ලා මොකද ඒක කරේ නැත්නම් අම්මලා තාත්තලා දුක් වෙනවා උඹලට ආදරය කරන මිනිස්සු ඇත්තටම ආදරය කරන මිනිස්සු දුක් වෙනවා. ඒකේ එතන ප්‍රධාන කොටස් කරුවෙක් විදිහට මමත් ඉන්නවා. අම්මලා තාත්තලා ළඟට මම ඉන්නවා. මොකද මම සෑහෙන කැපකිරීමක් කරනවා ඔයාලා වෙනුවෙන්. ඔයාලා දන්නවනේ ඒක. ප්‍රයිවට් මැසේජ් දාලා අහනවා පුතේ වැඩ කරාද කියලා අහන්නේ. එච්චර කැක්කුමක් තියෙනවා මොකද මගේ පළවෙනි group set එක ඉන්ඩිවිජුවල් ළමයි ඉන්න ඕන තරම් පළවෙනි group set එක 2023 පටන් ගත්තා. එතකොට උඹලට මට group එකක්ම එක පෙළට කැම්පස් එකේ මේ ආසාව තියෙනවා. ඒකට මම වැඩ කරනවා උඹලා වැඩ කරන්නේ නැහැ. එච්චරයි මට දැන්ට කියන්න තියෙන්නේ. මට මාව සතුටු කරලා ඊළඟ රිවිෂන් එකේදීවත් ප්‍රායෝගික භූගෝල විද්‍යා රිවිෂන් එකේදීවත් එක්සෑම් එකේදීවත් මාව සතුටු කරහල්ලා ඒකයි මට ඕන ඇත්තේ. හරිනේ. හරි පුතේ. හරි. එතකොට අපි යමු ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාව ආශ්‍රිත විවාදිත වලට. ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාව ආශ්‍රිත විවාදිත. අපි ලෝක ජනසංඛ්‍යාව ආශ්‍රිත විවාදිත කතා කළා. ලංකාවේ ජනසංඛ්‍යාව ආශ්‍රිත විවාදිත. විවාදයක් කියන්නේ අපි විවාදයක් කරන්නේ මොකද්ද? ගැටලුවක්. ප්‍රශ්නයක් මූලික කරගෙන. එතකොට ජනසංඛ්‍යාව කොහොමද මේ විවාදිතයක් වෙන්නේ? ලංකාවේ ජනසංඛ්‍යාව කොහොමද විවාදිතයක් වෙන්නේ කියලා අපි ගමු. ලංකාවේ ජනසංඛ්‍යාව විවාදිත අපි පහත සඳහන් අපි කරුණු ගොඩක් ඔස්සේ කතා කරා. හරිද? වයස්ගත වීමේ ප්‍රතිශතය. ඒ කියන්නේ වැඩිහිටි ජනසංඛ්‍යාව වැඩි වීම කියන්නේ කොහොමද? කොහොමද ඒක විවාදිතයක් වෙන්නේ? ආබාධිත ජනසංඛ්‍යාව කොහොමද ජනසංඛ්‍යාව ආබාධිත? ඊට පස්සේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය ගැන කතා කරා. ඊට පස්සේ පුතේ දරිද්‍රතාව ගැන කතා කරා. ඊට පස්සේ අවතැන්වීම ගැන කතා කරා. ඔය කියන මාතෘකාව ඇස්සේ ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාව විවාදිත ගැන අපි කතා කරා. ඒකේදී අපි පළවෙනි එක කතා කරා පුතේ වයස්ගත වීමේ ප්‍රතිශතය. මොනවද වයස්ගත වීම කියන්නේ? වයසටපත් වීම. මේක ඥාන විද්‍යාත්මක ලක්ෂණයක්. ඒකින්ද අපිට කියන්න බෑ වයසටපත් වෙන උන් අපේ රටින් ඵලයව කියලා කියන්න බෑ. මොකද අපිත් වයසට යනවා. හරිද? අපිත් වයසට යනවා. එතකොට ඒක කියන්න බෑ. මේක හැමෝටම එන ස්ට්‍රක්චර් එක. එතකොට අපි ඒක කරන්න නැත්නම් මොකද්ද? අපි සැලසුම් කරන්න ඕන. අපි විස්රාම සැලසුම් කරන්න ඕන. එතකොට පුතේ ඊට කලින් අපි බලමු කොහොමද වයසට යන්නේ වයසගත වීම කොහොමද කියලා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යන පුතේ අවුරුදු 60ට වැඩි ජනසංඛ්‍යාව වයසක ජනසංඛ්‍යාව වැඩක් කරන්න බැරි වැඩිහිටි ජනසංඛ්‍යාව කියලා කියනවා. එතකොට මේක රට රටවල් වලට වෙනස් වුණා ගෝලීය වශයෙන් අපිට බලද්දී. හැබැයි ලංකාවේ ගත්තාම පුතේ අවුරුදු 60ට වැඩි ජනසංඛ්‍යාව අපි වැඩිහිටි ජනසංඛ්‍යාව කියලා ගන්නවා. එතකොට අපි මේක බලද්දී පුතේ සංගණන වලට අනුව 1986 දී 6.6ක් හිටියා ලංකාවේ වැඩිහිටි ජනසංඛ්‍යාව. ඒ කියන්නේ සමස්ත ජනසංඛ්‍යාවෙන් 6.6ක් වැඩිහිටියෝ ජනතිය. එතකොට පුතේ 2001 දී මේක 9.2ට වැඩි වුණා. 2012 දී මේක 12.4ට වැඩි වුණා. 2041 දී කියන්නේ 2041 දී තව අවුරුදු 2041 වෙද්දි පුතේ මේක 124.3ට. ඒ කියන්නේ 125කට ආසන්න ජනසංඛ්‍යාවට වැඩි වෙයි කියලා කියනවා. එතකොට ශ්‍රී ලංකාවේ සමස්ත ජනසංඛ්‍යාවෙන් 125ක් කියන්නේ පුතේ ශ්‍රී ලංකාවේ සමස්ත ජනසංඛ්‍යාවෙන් 4න් එකක්. ඒ කියන්නේ මිනිස්සු 4ක් හිටියොත් ඔයාලට තේරෙන විදිහට කියනවා නම් මිනිස්සු 4ක් හිටියොත් ඒකෙන් පුතේ එක්කෙනෙක් 4න් එකක් අපි 4 දෙනෙක් හිටියොත් ඒකෙන් එක්කෙනෙක් 60ට වැඩි. උඹලා මේ කියන්න එපා කොල්ලෝ පන්තියකට ගිහිල්ලා ආන්සර් පුළුවන් නම් පෙන්නම් දැන් ඔයාලා වයසේ පන්ති තියෙනවනේ. ඒ පන්තියට ගිහින් කියලා කියන්න එපා 2041 දී ආන්සර් පෙන්නම් පුළුවන් නම් මේක ඉන්නවද 4 ගෲප් හදලා මේකේ කෝ වයසක කට්ටිය කියලා. එහෙම නෙමෙයි කියන්නේ. ලංකාවේ සමස්ත ජනගහණයෙන් සාමාන්‍ය විදිහට 4ක් ගත්තොත් ඒකෙන් එක්කෙනෙක් 60ට වැඩි කියලා ඔය කියන්නේ. හරිද? එතකොට ඒක භයානකයි. වැඩිහිටි ජනසංඛ්‍යාව වැඩි වෙනවා කියන්නේ ඔයාලා දන්නවා ආර්ථික වශයෙන් පීඩනයක්, සෞඛ්‍ය වශයෙන් පීඩනයක්. ගෙදරක වුණා බලන්නකො අම්මගේ තාත්තගේ ආච්චි සීයයි තාත්තගේ ආච්චි සීයයි දෙන්නම ඉන්නවා 4 දෙනෙක් හිටියෝ වැඩි හිටියෝ. බෙහෙත් වියදම, ආර්ථික වියදම බලන්න එහෙම ඉන්නේ නැහැ නේ ගෙවල් වල බෙදලා ඉන්නේ නේද? දැන් හිටියෝ ගොඩක් වියදම නැහැ, ගොඩක් පීඩනයක්. ඒක රටකටත් එහෙමයි. මොකද ඒකට එන්න වැඩක් කරන්න බෑ නේ පුතේ. එතකොට 2041 වෙද්දී ලංකාවේ දැන් අපි බංකොලොත් ණය ගවන්නත් බැරි රටක්. එතකොට 2041 වෙද්දී තව ප්‍රශ්නයක් එනවා. ඔන්න වැඩිහිටි ජනසංඛ්‍යාව වැඩි.
එතකොට අපි කොහොමද මේ කට්ටියව අපේ රටේ ආර්ථිකයට යොදවගන්නේ? සැලසුම් හදන්න ඕන. අපේ රටේ සෞඛ්‍ය පහසුකම් කොහොමද මේ කට්ටියන්ට දෙන්නේ? අලුතෙන් ඉස්පිරිතාල හැදෙන්න වෙයි. මොකද වැඩි ජන සංඛ්‍යාවෙන් 80ක් 85ක්ම ලෙඩ්ඩු කුමන හෝලයටකින් පෙළෙනවා ආබාධිතයෝ. නේද? එතකොට ඒවට හැදෙන්න ඕනේ. ඒවට හරියට පුතේ රටේ මූල්‍ය සම්පත් වලට බරක් ඇති වෙනවා අනිවාර්යෙන්ම. අපි ඒව පැහැදිලි කරලා තියෙන්නේ. ඊට පස්සේ ශ්‍රම ජන සංඛ්‍යාව හැකිලීමට භාජනය වෙනවා. හරිද? ඊට පස්සේ ජාතික සෞඛ්‍ය සේවාවට ඇති වෙන ලොකු පීඩනයක් ඇති වෙනවා. ඔය වගේ බොඩ් ලොකු ආර්ථිකමය පරිහානියින් ලක් වෙනවා. ඔය වැඩි ජන සංඛ්‍යාව වැඩි වෙන ලංකාවේ. එතකොට මේවට අපි මොනවද සැලසුම් හදන්නේ කොහොමද? රාජ්‍ය පෞද්ගලික අංශ දෙකකටම ඒ 2041 වෙදි ජීවත් වෙන්න පුළුවන් ආකාරයට විශ්‍රාම වැටුපක් හදන්න ඕන. දැන් කොහොමද උද්දමනය? දැන් තියෙන ආකාරයට ගත්තොත් 2041 මේ ආකාරයටම ගියොත් ලක්ෂ 5කවත් වැටුපක් ලබන්න විශ්‍රාම වැටුපක් දෙන්න වෙනවා ඒ කාලෙදි ජීවත් වෙන්න. ඒතකොට මේ උද්දමනය පාලනය කළා යම් කිසි මට්ටමකට හදලා ගත්තොත් ඒ කාලෙ වෙද්දි ජීවත් වෙන්න පුළුවන් විදියට විශ්‍රාම වැටුපක් හැදෙන්න ඕන. ඒක දැන් ඉන්න මිනිස්සුන්ගෙන් පරාජ්‍ය පෞද්ගලික අංශ දෙකේටම සියලු මිනිස්සුන්ට විශ්‍රාම සැලැස්මක් හැදෙන්න ඕන. එතකොට ඒක අපිට ලොකු රජයට ලොකු අස්වැසිල්ලක් වෙනවා. ඊළඟට දැම්ම තියලා මේ අපි කොරෝනා කාලේ ඇඳම් මදිව දැක්කනේ රෝහල් පසුකම් නැතුව ගෙවල් පවා මිනිස්සු දුන්නනේ. එතකොට අපි රෝහල් පද්ධතිය ඇඳම් සංඛ්‍යාව වැඩි කරන්න වෙනවා. රෝහල් අලුතෙන් ඉදි කරන්න වෙනවා. මේක 120 අපි පාලනය කරත් 100 වැඩි වියපත් වෙන එක පාලනය කරන්න බෑනේ. උපත් පාලනය කරන්න පුළුවන්. වියපත් වෙන එක පාලනය කරන්න බෑනේ. එතකොට අපිට මේකට මුහුණ දෙන්න වෙනවා. මුහුණ දෙන්න වෙන එක අපිට ඒකට සැලසුම් හදන්න වෙනවා දැන් ඉඳලා. දැන් උන් අලුතෙන් ජාතික ප්‍රතිපත්ති හැදෙනවා නම් මේවට අවධානය යොමු කරන්න. මේවට අවධානය යොමු කරන්න වෙනවා. මේවට අවධානය යොමු කරේ නැත්නම් අපේ රට තවත් ආර්ථික මේ වැටෙන්න දෙයක් නැහැ. අපිට ගොඩ එන්න බෑ. ඒකින්ද මේ 2041 වෙදි වැඩි ජන සංඛ්‍යාව මෙහෙම වෙනවා. මේ දත්ත වලට අනුමාන හැමදේම තොරතුරුමත් තමයි පදනම් වෙන්නේ දැන් ලෝකේ. මේවට තමයි සැලසුම් හැදෙන්න ඕනේ. එතකොට ආර්ථික සැලසුම් හැදෙද්දි මේ අංශ කෙරෙහිත් අනිවාර්යෙන් අවධානය යොමු කරන්න වෙනවා. ජාතික ප්‍රතිපත්තියක් හදලා අපි දිනු වෙනවා නම්. හරි පුතේ. එතකොට ආයේ මේ වැඩිහිටියන් රැක බලා ගන්න අපේ ඒවා උපතින්ම අපේ ඇවිල්ලා තියෙනවා. අපේ ලස්සන සංස්කෘතියන් තියෙනවා. අපේ ආගම් අනුව අපේ හැම ආගමකම වැඩිහිටියන්ට ගරු කරන්න, ආදරය කරන්න, කරුණාව දක්වන්න, අසල්වැසියා රැක බලා ගන්න. හැම ආගමකම අපේ උගන්වන්නේ එහෙමයි. එතකොට ඒ ආගමික ඒවා මිනිස්සුන් අතරට තව තවත් යවන්න ඕන. එතකොට ඒක රජයට පොඩ්ඩක් බර අඩු වෙනවා. මොන මිනිස්සු වැඩි නිවාස අඩු වෙනවා. රජයෙන් රැතුනේ වැඩි නිවාස අඩු වෙනවා. එතකොට ඒ වගේව යවන්න ඕනේ. ඊට පස්සේ ආබාධිත ජන සංඛ්‍යාව. අපි ආබාධිත ජන සංඛ්‍යාවක් කියලා කිව්වා. මොකද්ද? උපතින්ම හෝ පසු කාලයකදී ඔහුගේ ජීවිතයේ අවශ්‍යතා මුළුමුණින්ම හෝ එයින් කොටසක් හෝ ඉටු කර ගැනීමට නොහැකි පුද්ගලයෝ ආබාධිත පුද්ගලයෝ කියලා අපි කිව්වා. ඒතර අපි කිව්වා ලෝක ජන සංඛ්‍යාව ආබාධිත හදද්දී අපි අඳුන්වද්දී අපි කිව්වා සාමාන්‍ය මිනිස්සුන්ට වඩා කායික හෝ මානසික වශයෙන් යම්කිසි හීනතාවයක් දක්වන පුද්ගලයෝ අපි ආබාධිත පුද්ගලයෝ කියලා කිව්වා. ඒතකොට ලංකාවේ ආබාධිත ජනගහනය ගැන පුතේ අපි අවධානය යොමු කරද්දී 2016 දී සිදු කරන ලද පරීක්ෂණය අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ජන සංඛ්‍යාවෙන් 10%ක් කුමන හෝ ආබාධයකින් පෙළෙනවා කියලා දත් ඇවිල්ලා තියෙනවා කියලා අපි කිව්වා. හරිද? ඒ ප්‍රමාණය 24%ක් වෙයි කියලා 2041 දී 24.2ක් වගේ වෙයි කියලා කිව්වා. එතකොට අර වැඩිහිටි ජනගහනයෙන් කොටසකුත් ඔය ආබාධිත ජන අනිවාර්යෙන් ආබාධිත තමයි. හරිද? එතකොට මේකත් 24%ක් වගේ වර්ධනය වෙයි කියලා කිව්වා. එතකොට ඒකත් පුතේ අර වැඩිහිටි ජන සංඛ්‍යාව කතා කරපු ප්‍රශ්නම ওই ටිකම එනවා. මොනවද ආර්ථිකයට පීඩනයක්, සෞඛ්‍යයට පීඩනයක්, ඒ වගේ පීඩන ගොඩක් එනවා. එතකොට අපි ඒකට මුහුණ දෙන්නත් අර වගේම ප්‍රතිපත්ති හදන්න ඕනේ. එතකොට ඒ ආබාධ ජන සංඛ්‍යාව විවිධ ආබාධයන්ට කොටස් කරලා ළමාවදියේදීම ඒ ආබාධයෙන් රටේ ආර්ථිකයට දායකත්වයක් දක්වන්න පුළුවන් අංශවලට ඒ කට්ටිය පොඩි කාලෙදිම අධ්‍යාපන ක්‍රමය හදන්න ඕන. අධ්‍යාපනයේ සැකසෙන්න ඕනේ. ඒ කට්ටියන්ට ඒ පැති වලින් ඉගෙන ගන්න මම උදාහරණයක් කියන්නම් නිකන් අන්ධ කට්ටිය ඉන්නවා. ඒ කට්ටියන සංවේදන හැකියාවක් තියෙනවනේ. ඔය මියුසික් හරි කම්පියුටර් හරි මොනවා හරි ඒ කට්ටියන්ට යන්න පුළුවන් පැත්තෙන් අවස්ථාව දෙන්න. ඒක කන් ඇහෙන්නේ නැති කට්ටිය. දුෂ්‍යාබා, ශ්‍රවණාබාධිත කට්ටිය. ඒ කට්ටියන්ට ඕන වැඩක් කරන්න පුළුවන්. එතකොට ඒ ප්‍රශ්නෙට සොලියුෂන් එකට විසඳුම දීලා අපි ඒ කට්ටිය කරන්න පුළුවන් හැකියාවකට දාන්න ඕන. එතකොට ඒ වගේ විවිධ ආබාධ තියෙන කට්ටිය විවිධ විදිහට පුහුණු කරලා ඒ කට්ටිය වැඩ ගන්න දැනගන්න ඕනේ. එතකොට අපි එහෙම විවිධ කාණ්ඩ යටතේ කොච්චර ප්‍රතිශතයක් ඉන්නවද කියලා වගු මගින් බැලුව පුතේ දත් ඒවා වගු ගණන් කියන්න බෑ. හරිද? එහෙම අපි කතා කරලා තියෙනවා. එතකොට
ඒ වටත් විසඳුම් දෙන්න. එතකොට ප්‍රශ්න අහන්න පුළුවන් විසඳුම් මම ප්‍රශ්න දීලා තියෙනවා. දැන් මට මේකේ ප්‍රශ්න කම්ප්ලීට්ලි කරලා දාන්න ඕන PDF එකක් හදලා කරපු ළමයි ජනසංඛ්‍යාව පාඩමේ. නෝට් එක PDF කරලා මට දාන්න ඕන. සමස්ත නෝට් එකම ජනසංඛ්‍යාව නෝට් එක. මානුෂ භූගෝලයේදී නෝට් එක. හරිද? එතකොට ඒව කරලා දාන්න මම ඒව බලනවා. දාලා ඩිලීට් කරන්න. ඔයාලා මෙමරි ෆුල් වෙනවනේ. ඒව දාලා ඩිලීට් කරන්න. ප්‍රශ්නයක් නැහැ මම බලපුවා. හරිද? ඒව කරලා දාන්න වැඩ කරලා දාන්න. ඊට පස්සේ පුතේ අපි ස්ත්‍රී පුරුෂ සමාජ භාවය ගැන කතා කරා. අපි කිව්වා මේ ස්ත්‍රී පුරුෂ කියද්දිම ඔයාලට මතක් වෙන්නේ ඔය ලිංග භේදේනේ. ඥාන විද්‍යාත්මකව බෙදෙන ලිංග භේදේ තමයි මතක් වෙන්නේ. ඒක නෙමෙයි. අපි කියන්නේ මේ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් කියලා ඉපදීම කොහොමද මේ ජනසංඛ්‍යාවේ විවාදිතයකට බලපාන්නේ කියලා. එතකොට අපි කිව්වා ලංකාව ගත්තාම ස්ත්‍රී පුරුෂ සමාජ භාවය කෙරෙහි වැඩි අපිට කතා කරන්න දෙයක් නැහැ. නේද? ලංකාව ගත්තාම ඉතා ආසියානු රටවල් අනිත් රටවල් එක්ක බලද්දී ස්ත්‍රීන්ට හොඳ සැලකීමක් තියෙනවා. ස්ත්‍රීන්ට නේ ඔක අවුල එන්නේ. පුරුෂයින්ට සාමාන්‍ය ලෝකේ මේ හැම අයිතිවාසිකම්ම ලැබෙනවා. ඒතකොට ස්ත්‍රීන්ට තමයි ලෝකේ අපි බලද්දී ලෝකේ දත්ත බලද්දී අඩුපාඩු තිබ්බේ. අපි ලංකාව ආසියාතික රටවල් එක බලද්දී ලංකාව ඉතා හොඳ ශ්‍රේෂ්ඨ තත්ත්වයක ඉන්න. මොකද ලංකාව තමයි ලෝකේ ප්‍රථම අගමැතිනිය. ප්‍රථම රාජ්‍ය නායිකාවක් බවට පත් වුණේ ප්‍රථම අගමැතිනිය මේ ලංකාවෙන්. ඒතකොට ඒ වගේ උදාහරණ දීලා තිනවා. පොඩි සංස්කෘතික කැලි තියෙනවා. කාන්තාවන්ට මූලික ඓතිහාසිකම් ගොඩක් හිංසනය වෙන්නේ නැහැ. හැබැයි අපි ගත්තොත් ලංකාවේ දැක් ගන්න පුළුවන් හැම වෙලේම පුරුෂයෙක්ගේ රැකවරණයක් මත තමයි කාන්තාවක් කැපෙන්නේ. තාත්තගේ මූලික තාත්තගේ රැකවරණ ඊට පස්සේ අයියෙක්ගේ හරි සහෝදරයෙක්ගේ ඊට පස්සේ ස්වාමි පුරුෂයාගේ නේද? ඉඩම් අයිතිවාසිකම් ගැන කතා කරද්දී කාන්තාවන්ට ඉඩම් ලැබීම ලංකාවේ හම්බෙන්නේ නැහැ. බොහෝ දුරට නේද? ඒ වගේ මූලික ඓතිහාසිකම් පොඩ්ඩක් එහෙම වෙලා තියෙන්නේ පොඩ්ඩක් අර කොල්ලෙකුට රෑ 10ට වුණත් ගෙදරින් එළියට ගිහින් එන්න දෙනවා කෙල්ලෙකුට එන්න දෙන්නේ නැහැ. චලනය වීමේ නිදහසන ඒ වගේ පොඩි සංස්කෘතික කැලි තියෙනවා. ඒවට විරුද්ධව නඩු කියන්නේ එහෙම යන්න එපා. සර් කිව්වා මෙහෙමයි මේවා මූලික ඓතිහාසිකම් මට යන්න දීපල්ලා කියලා. කසුනි කවුද සාජනා යුවින්දි එහෙම කෑ ගහන්න එපා ගෙදර මට දීපල්ලා එළියට යන්න කෝටගෝගමට යන්න දීලා සංගීතය තියෙදි මියුසිකල් එක බලන්න යන්න දීලා කියලා. එහෙම නෑ ඒවා ඒ ඔයාලගේ හොඳට අම්මලා කියන්නේ. හරිද? එතකොට එහෙම ස්ත්‍රී පුරුෂ සමාජ භාවය ගැන අපි කතා කරා. ඊට පස්සේ පුතේ අපි දරිද්‍රතාවයට යමු. එතකොට අපි දරිද්‍රතාවය ගැන ගොඩාක් ලොකුවට කතා කරා. ඒ ගැන කතා කරන්න තත්පිරියයි. අපි ඉන්නේ දැන් දරිද්‍රතාව මට්ටමකනේ නේද? එතකොට දරිද්‍රතාව කියන්නේ පුතේ අපි හැමදාම සංවර්ධනය වෙමින් පවතින රටක් වෙමින් පවතින රටක් සංවර්ධනය වෙන්නේ කවුදද කියා බැන හිටියේ ඔන්න සංවර්ධනය වෙන්නේ බංකොලොත් රටක් බවට පත් වුණා. එතකොට අපේ රට දරිද්‍රතාව කියන එක දැන් ඔයාලට හොඳට දැනෙනවා. නේද? දරිද්‍රතාව කියන එක දැන් හොඳට දැනෙනවා. අපි දරිද්‍රතාව ලෝකයේ ජනසංඛ්‍යාවේදී අපි සාපේක්ෂ දරිද්‍රතාව, නිරපේක්ෂ දරිද්‍රතාව කියලා කොටස් දෙකකට කතා කරා. නේද? එතකොට අපි මේකෙදි දරිද්‍රතාව අපි ගොඩක් තව කොටස් කතා කරා. මොනවද? මානුෂ දරිද්‍රතාව කියලා ගත්තා. මානුෂ දරිද්‍රතාව යටතේ අපි කිව්වා සාක්ෂරතාව, පෝෂණය වැනි අත්‍යවශ්‍ය ಜಾති නැත්තම් අපි ඒක මානුෂ හැකියාවන් න්‍යූනතාවක් තියෙනවා. අපි කිව්වා මානුෂ දරිද්‍රතාව කියලා. ඊට පස්සේ ආදායම් දරිද්‍රතාව කියලා ගත්තා. අවම පාරිභෝගික අවශ්‍යතාවක් සපුරා ගන්න බැයි නම් ප්‍රමාණවත් ආදායමක් නැත්නම් අපි ඒකට කිව්වා ආදායම් දරිද්‍රතාව කියලා. ඊට පස්සේ සාපේක්ෂ දරිද්‍රතාව, නිරපේක්ෂ දරිද්‍රතාව කියන එක හැඳින්වෙනවා. නිරපේක්ෂ දරිද්‍රතාව කියන්නේ ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය අවම පාසුකම්වත් සපුරා ගන්න බැයි නම් ඒක නිරපේක්ෂ දරිද්‍රතාව. සාපේක්ෂ දරිද්‍රතාව කියන්නේ තමා ජීවත් වෙන සමාජයට සාපේක්ෂව ඒ සමාජයේ ජීවත් වීමට නොහැකි නම් සාපේක්ෂ දරිද්‍රතාව කියලා අපි කිව්වම කොටස් වලට බෙදලා කතා කරා. ඊට පස්සේ අපි දරිද්‍රතා මට්ටම් කතා කරා. ලංකාවේ දරිද්‍රතා මට්ටම. ඒතකොට ලෝක බැංකුව අනුව පුතේ අපි දරිද්‍රතා මට්ටම් කොටස් දෙකකට වර්ග කරා. ආන්තික දරිද්‍රතාව, මධ්‍යස්ථ දරිද්‍රතාව. ආන්තික දරිද්‍රතාවට වැටුණා දිනක එක පුද්ගල ආදායම ඩොලර් 1.25කට අඩු නම් ඒක ආන්තික අන්ත දුප්පත්. ඩොලර් 1.25කට අඩු නම් ලංකාවේ දැන් ඩොලරයක් කීයද 300ක් අපි ගමු බෙදන්න ලේසියට ඩොලර් එක 300යි නේද? ඩොලර් එක 300යි. 1.25ක් කියන්නේ සාමාන්‍යයෙන් අපි ගමුකෝ නිකන් 400ක් කියලා ගමුකෝ. වැරදි ගාන වැරදි මම දන්නවා. 400ක් කියලා ගමු. රුපියල් 400ට වඩා අඩු. හරි දැන් ඩොලර් 300ට ඉහළ ඇති. ඒකට හරියටම බැලුවේ නැහැ. එතකොට ඒ වගේ. එතකොට මධ්‍යස්ථ දරිද්‍රතාව කියන්නේ පුතේ දිලක එක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 2කට අඩු නම්. එයා මධ්‍යස්ථ දරිද්‍රතාවෙන් පෙන්නනවා. ඒ කියන්නේ සාමාන්‍ය රුපියල් 600ට වඩා දිනකට හොයනවා නම් එයා සාමාන්‍ය දරිද්‍රතාවෙන් ගණයට පැහැෙනවා. එතකොට අපි කොහොම ලංකාවේ දරිද්‍රතාව ගැන කතා කරා. එතකොට ලංකාවේ දරිද්‍රතාව තීරණය කරන්නේ ඔහුගේ හෝ ඇගේ ඒක පුද්ගල පරිභෝජන වියදම. ඒ කියන්නේ මාසෙකට එක් පුද්ගලයෙකුට පරිභෝජන වියදම 3624කට වඩා පහළ මට්ටමක පැවතීම. ඒ කියන්නේ 3624කටත් වඩා අඩු නම් තමයි
ලංකාවේ දුප්පත් කෙනෙක් විදිහට බලා ගන්න. ඒතකොට ලංකාවේ දුප්පත් මිනිස්සු ඉඳීද කියලා බලන්න. සංඛ්‍යා දත්තවල දුප්පත් මිනිස්සු ඉන්නවා කියලා අහුවේද කියලා බලන්න. මාසක ආදායම රුපියල් මාසක වියදම එක්කෙනෙක්ගේ රුපියල් 3624යි. මාසක වියදම එක පුද්ගලයෙක් ලංකාවේ. එච්චර ඊට වඩා වියදම් කරන ඔයාලා පන්ති වලම කීයක් වියදම් කරනවද කියලා බලන්නකො ඔයාටම. මටම මාසෙට 1500ක් තියෙනවා. එතකොට අනිත් කොහොමද? නේද? හරිද? එතකොට ඉන්ඩිවිජුවල් ක්ලාස් යනවනම් කීයක්ද? එතකොට ඒව මේ අර දත් වලට අහු වෙන්නේ නෙමෙයි නිකන් අර බන්දුලු ගුණවර්ධන කිය රුපියල් 5000කින් පවුලකට ජීවත් වෙන්න පුළුවන් කියන අන්න ඒ වගේ ඒවා තමයි මේ. හරිද? එතකොට එහෙම තමයි ලංකාවේ යම් පුද්ගලයෙකුගේ ඒක පුද්ගල පරිභෝජන වියදම මාසකට 3624කට වඩා පහළ නම් තමයි දරිද්‍රතාවයෙන් පෙළනවා කියලා කියන්නේ. හරිනේ? හරි පුතේ. එතකොට ඒක තමයි ලංකාවේ දරිද්‍රතා මට්ටම. එතකොට අපිට ගත්තාම ශ්‍රී ලංකාවේ දරිද්‍රතා මට්ටම 2006 දී 15.2ක් වගේ තිබ්බා. ඊට පස්සේ මේක 2010 2015 වෙද්දී ඒක අඩු වුණා. අඩු වුණා කියලා දත්ත වලින් පෙන්නලා තියෙනවා. අඩු වුණා නම් අපි දැන් හොඳ තත්ත්වයක ඉන්න ඕනේ. එහෙම අඩු වෙලා නැහැ. ඒක හොරා කාලා කොහමද දත්ත වෙනස් කරලා තියෙන්නේ. හරිද? එතකොට ඒ වගේ අපිට ගන්න පුළුවන්. එතකොට අපි ලංකාවේ දරිද්‍රතාව ගැන කොහොම විශාල දත්ත ප්‍රමාණයක් කතා කරා. ලොකු දත්ත ප්‍රමාණයක් කතා කරා. ලොකු විදියට කතා කරා. මම හිතන්නේ දවස් එකමාරක දරිද්‍රතාව ගැන කතා කරා වගේ තමයි මට මතක. එතකොට ඕක ගැන අපි ලොකුවට කතා කරා. හොඳ නෝට් එකක් දුන්නා. අර දරිද්‍රතාව කියන එක අපිට දැනෙන හින්දා. හරිද? දැනෙන හින්දා අපිට ඒක ලොකුවට නෝට් එකක් දුන්නා. ඊට පස්සේ අපි කතා කරා අවතැන්වීම ගැන. හරිද? එතකොට අපි රටක අවතැන්වීම කියන්නේ පුතේ තමන් ඉන්න ස්ථානයෙන් හෝ රැකියාවෙන් හෝ තමන් පදිංචි ස්ථානයෙන් හෝ මොකක් හෝ හේතුවක් නිසා තමන්ගේ පළාත් ගම්බිම් අතහැර යාමට සිදුවීම. තමා රැකියා ගන්න ස්ථානය අතහැර යාම. එතකොට අවතැන්වීමක් කියලා කියන්නේ. අපි හිතමු එකපාරට අපිට ගම් වතුරක් ආවා. අපි යනවා පන්සලට. එතකොට අපි අවතැන් වුණා. ඒ කියන්නේ අපිට ඉන්න තැන නැති වුණා. හරිද? එතකොට අපි ඒ කියනවා. එතකොට මේක පුතේ සරණාගතයෙක් කියලා හඳුන්වනවා. හැබැයි සරණාගතයෙක් කියන්නේ පුතේ නීතියෙන් බැලුවොත් සරණාගතය කියන්නේ තමන්ගේ අවතැන් වූ කෙනෙක් තමන්ගේ රටින් පිට යන්නේ. හැබැයි සරණාගතයෝ තමන්ගේ දේශීමාවෙන් පිට යනවා. එතකොට ඒකයි අපි සරණාගතයෝ කියන්නේ. සරණාගතයයි අවතැන් වීම වෙනස තමයි පුතේ. අවතැන් වෙච්ච මිනිස්සු තමන්ගේ රට තුලම ඉන්නවා. සරණාගතයෝ තමන්ගේ රටින් පිටට ගියාට පස්සේ තමයි එයා සරණාගතයෙක් වෙන්නේ. ඒකයි වෙනස. හරිද? එතකොට අපිට මේක මේ පිළිබඳ අවතැන් වූවන් ගැන පුතේ අපිට ලොකු දත්ත හොයාගන්න අපහසුතාවක් තියෙනවා ලංකාව තුල අවතැන් වූවන් ගැන. හැබැයි අපි ජාත්‍යන්තර ලංකාව ගැන තොරතුරු හොයලා බලද්දී අපිට IDMSC එකෙන් International Displacement Monitoring Center එකෙන් අපිට එස්ටිමේට් කරන දත්ත හොයාගන්න පුළුවන්. ඒක අපිට ඒක තමයි මේකට ඉදිරිපත් කරන්න පුළුවන් හොඳම දත්ත. 2015 ජූනි මාසයේ වෙනිදා ලංකාවේ පුතේ අවතැන් වූවන් මිනිස්සු ලංකාවේ 2015 ජූනි වෙද්දී 93700ක් වගේ හිටියා කියලා 73700ක් වගේ හිටියා කියලා වාර්තා වෙලා තියෙනවා. එතකොට ඒක තමයි අපිට අවතැන් වූවන් ගැන ලංකාවේ වාර්තා ගන්න පුළුවන් හොඳම ඇස්ටිමේට්. ඒතර අවතැන් වෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. එක්ක යුද්ධයක් වෙන්න පුළුවන්, එක්ක සිවිල් අරගලයක් වෙන්න පුළුවන්, එක්ක ස්වාභාවික විශ්වනයක් වෙන්න පුළුවන්. ඔය මානුෂ හේතු, භෞතික හේතු ගොඩක් බලපාලා තියෙනවා. ලංකාවට ප්‍රධාන වශයෙන්ම ලංකාවේ අවතැන් වූවන් වාර්තා වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ඔයාලා ඉපදුන වර්ෂය අර සුබ සිද්ධියක් උනේ මොනවද? සුනාමි වෙසනේ. ඒ කාලෙන් ඉඳලා ඊට පස්සේ නිකන් ලංකාවට මස්ත ගැහුවා වගේ වුණා. මොකද මහින්ද රාජපක්ෂලාගේ නැගිටීම ආවේ 2004 න් පස්සේනේ. සුනාමියත් එක්ක තමයි යාලා පිබිදිලා ආවේ ඈ 2005 ජනාධිපති වෙලා. ඊට පස්සේ නිකන් අර ලංකාව හඳුරු විගුවේට ඇදිලා ගියා. හරිද? ඒතකොට ඔයාලගේ ඉපදීමත් එක්ක හාස්කම් සිද්ධ වෙච්ච ඊට පස්සේ හරිද 2014 සුනාමියයි 30 අවුරුදු යුද්ධයයි හින්දා තමයි පුතේ ලංකාවේ ගොඩක් මිනිස්සු අවතැන් වෙන්න හේතුනේ ඒ කියන කාරණා දෙක. ඒ කියන භෞතික කාරණාවයි ඒ කියන මානසික කාරණාවයි. තමයි මේ ගොඩක් අවතැන් වීමට සිද්ධ වුනේ. එතකොට අපිට මේ අවතැන් ඊට පස්සේ ආයේ ලංකාවේ අවතැන් වීම ගැන වාර්තා වෙනවා 2010 නොවැම්බර් 10 කොළඹ දිස්ත්‍රික්කයේ විශාල ගම් වතුරක් ඇති වුණා. එතකොට ඒ ගම් වතුර හේතුවෙන් පුද්ගලයන් 236938ක් විතර අවතැන් වුණා කියලා දත්ත වලින් අනුමාන කරලා තියෙනවා. ඒ වගේ අපිට විශාලම ලංකාවේ සිද්ධ වෙච්ච අවතැන් වීම තමයි සුනාමියෙන් වාර්තා වෙන්නේ 2004. එතකොට ඒ වගේ දත්ත අපිට දුන්නා විශාල දත්ත ප්‍රමාණයක් දුන්නා. හරිද? අපි ඕව ගැන කතා කරා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාවේ ගතිකත්වය.
අපි වර්ධනය ගැන කතා කරද්දී කතා කරපු සාධකයි මේ ගතිකත්වය කතා කරන්නේ. ජන සංඛ්‍යාවේ ගතිකත්වය කියන්නේ ජන සංඛ්‍යාවේ වෙනස් වීම. අඩු හෝ වැඩි වශයෙන් වෙනස් වෙන එක තමයි ජන සංඛ්‍යාව ගතිකත්වය කියන්නේ. එතකොට අපිට ලංකාවේ ජන සංඛ්‍යාව සංඛ්‍යාත්මක වර්ධය අපි බැලුවා ඉස්සෙල්ලා දත්ත ජන සංඛ්‍යාව වැඩි වර්ධනයක් තමයි තියෙන්නේ. වැඩි වීමක් තමයි අපිට දැක ගන්න පුළුවන්. යම් යම් අවස්ථාවලදී වර්ධන වේගය අඩු වුණාට ජන සංඛ්‍යාව සංඛ්‍යාත්මකව වැඩි වෙලා තමයි පුතේ තියෙන්නේ. හරිද? එතකොට අපිට මේ ජන සංඛ්‍යාවේ ගතිකත්වය ගැන කතා කරද්දී පුතේ අපිට ප්‍රධාන කාරණා දෙකක් කතා කරන්න පුළුවන්. දෙකක් යටතේ. මොනවද අපි ලෝක ජන සංඛ්‍යාවක් කතා කරේ? ස්වභාවික වර්ධන අනුපාතය. ඒකේ යටතේ අපි උපත් මරණ කියන දේ කතා කරනවා. ජන සංක්‍රමණ කියන සාධකය අපිට කතා කරන්න පුළුවන්. එතකොට ජන සංඛ්‍යාව ගතිකත්වය හොයන්න පුළුවන් සූත්‍රයක් මම දුන්නා. P සමානයි B ඍණ D ධන හෝ ඍණ M කියලා. P කියන්නේ population ජනගහනය සමානයි B කියන්නේ birth උපත් අඩු කිරීම D කියන්නේ death මරණ එකතු කරනවා ධන හෝ ඍණ migration සංක්‍රමණ. ඒ කියන්නේ ජනගහනය සමානයි උපත් අඩු කිරීම මරණ ධන හෝ ඍණ සංක්‍රමණ එකතු කරපුවාම අපට ජන සංඛ්‍යාවක ගතිකත්වය ජන සංඛ්‍යාව කොහොමද වෙනස් වුනේ කියලා හොයන්න පුළුවන්. එතකොට අපිට ඒක කතා කරන්න පුළුවන්. එතකොට උපත් ගැන කතා කරා කලිනුත් උපත් ගැන කතා කරා. ලංකාවේ උපත් ගැන කතා කරද්දී අපිට දල උපත් අනුපාතිකය. ලංකාවේ වගේම ලෝක ගැන කතා කරද්දී අපිට ඒක වැදගත් වෙනවා. දල උපත් අනුපාතිකය කියන එක. එතකොට දල උපත් අනුපාතිකයේ පුතේ හොයන සූත්‍රය මොකක්ද? දල උපත් අනුපාතිකයේ හොයන සූත්‍රය මොකක්ද? ප්‍රදේශයේ හෝ රටේ මධ්‍ය වාර්ෂික ජන සංඛ්‍යාව බෙදීම වසරකදී උපදින උපත් සංඛ්‍යාව වැඩි කිරීම 10. ඔව්. ශ්‍රී ලංකාවේ දල උපත් අනුපාතය වෙනවා නම් ශ්‍රී ලංකාවේ දල උපත් අනුපාතය සමානයි වසරක් තුල ලංකාවේ ඉපදිච්ච සජීවී උපත් සංඛ්‍යාව ඒ වසරේ මධ්‍ය වාර්ෂික ජන සංඛ්‍යාවෙන් බෙදවනවා වැඩි කරනවා 10. එතකොට ඒක තමයි එතකොට ඒ වර්ෂයේ අදාළ දල උපත් අනුපාතිකය එනවා. එතකොට මේ සමීකරණය අනුව අපි 1992 2014 වන තෙක් දල උපත් අනුපාතිකය වගුවෙන් අපි බැලුවා. එතකොට ඒ වගු විස්තර දීර්ඝ වශයෙන් දීලා තියෙනවා. හරිද? ඊට පස්සේ අපි දැක්කා අපි කතා කරා උපත් දල උපත් අනුපාතිකය දෙස බලද්දී ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාව සංඛ්‍යාත්මක වර්ධනයක් තමයි දැක් ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි වර්ධන වේගය අඩු වෙලා. ඔයා හිතන්නගෙන මම ඒක සරලව නිකන් පැහැදිලි කරන්න. හිතන්න කවීෂ දුවනවා. කවීෂ දුවනවා මීටර් 1000. කවීෂ මීටර් 1000 දුවද්දී මීටර් 100 දීව කවීෂ විනාඩි 5කින්. මීටර් 200 දීව කවීෂ විනාඩි 5කින්. මීටර් 300 දීව කවීෂ විනාඩි 7කින්. මීටර් 1000 දීවේ කවීෂ මීටර් 1000 අවසන් කරේ ඒ අතර කාලය අවසන් කරේ මේ විනාඩි 10කින්. එතකොට කවීෂ ඉදිරියට යනවා නේද? කවීෂ දුවනවා. හැබැයි කවීෂගේ දුවන වේගය මොකක්ද වෙලා තියෙන්නේ පුතේ? අඩු වෙලා නේද? පළවෙනි මීටර් 100 විනාඩි 5කින් දීවේ, දෙවෙනි එකත් 5කින් දීවා, තුන්වෙනි එක දීවේ 7කින්. දුවන වේගය තුන්වෙනි එකේදී අඩු වෙලා. අන්න ඒ වගේ පුතේ ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවත් වර්තමානයේ වෙද්දී එන්න අවුරුද්දෙන් අවුරුද්ද ජන සංඛ්‍යාව වර්ධන වේගය අඩුයි. හැබැයි ජන සංඛ්‍යාව සංඛ්‍යාත්මකව එකකින් දෙකකින් හරි වැඩි වෙනවා. හරිද? වර්ධන වේගය අඩු. ඒ කියන්නේ ළමයි හදන වේගය අඩු වෙනවා. ඒකට ප්‍රධාන හේතුව අපේ රටේ අධ්‍යාපනය. අපේ රටේ අධ්‍යාපනය හොඳයිනේ. දැන් අපි යුරෝප රටක ගත්තත් ජන සංඛ්‍යාවේ වර්ධන වේගය අඩු වෙලා තියෙනවා. අඩු වෙනවා. මොකද මිනිස්සුන් ඉගෙන ගැනීමත් එක්ක උපත් පාලන ක්‍රම ගැන හොඳ දැනුමක් එනවා. එතකොට මිනිස්සු අනිවාර්යෙන් කාන්තාව ජොබ් රැකියා කරන්න පටන් ගන්නවා. සුවාදීන වෙනවා. එතකොට ගොඩක් ඔය ජන සංඛ්‍යාව වැඩි රටවල් බලන්න ඉන්දියාව වගේ රටවල්, පාකිස්තානය වගේ රටවල්, බංග්ලාදේශ වගේ රටවල් බලන්න ඒ කට්ටියන් කාන්තාව නිතර ගෙදර ඉන්නේ. අපේ රටේ බලන්න දිස්ත්‍රික්කයේ ජන සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධන වේගයක් තියෙනවා. ඔය පොළොන්නරුව, අනුරාධපුර ඒ දිස්ත්‍රික් වල අනිවාර්යෙන් කුෂිකාර්මික ජන සමාජයක් ඉඳලා පුරුෂයයි කාන්තාවයි දෙන්නම ගෙදර ඉන්නේ. ඒකෝට ජන සංඛ්‍යාව හැදෙනවා වැඩි. වේගෙන් වෙනවා. හැබැයි කොළඹ පැති වල බලපුවාම ජන සංඛ්‍යාව වර්ධන වේගය අඩුයි. කියන්නේ ජන සංඛ්‍යාව සංඛ්‍යාත්මකව වැඩි කොළඹ, හැබැයි වර්ධන වේගය අඩුයි. ඇයි ඒ රටේ ඒ කොළඹ ගත්තොත් අම්මයි තාත්තයි දෙන්නම ජොබ් කරනවා. නේද? එතකොට ළමයි හදන්න තියෙන ප්‍රවණතාව අඩුයි. එතකොට ඒක ප්‍රධාන හේතුවක්. ඊට පස්සේ පුතේ උපත් පාලන ක්‍රම ඒව ගැන දැන් හොඳ අවබෝධයක් තියෙනවා. ඊට පස්සේ දේශපාලන වශයෙන් ගත්ත ප්‍රතිපත්ති. එක් දරුව පුංචි පවුල රත්තරන් ඒ වගේ ප්‍රතිපත්ති. හරිද? එතකොට ඒ වගේ ඒවා හේතු හින්දා මේ ජන සංඛ්‍යාවේ වර්ධන වේගය ලංකාවේ අඩු වෙන්න ඒ වගේ හේතු සිද්ධ වුණා කියලා කියනවා.
හරිද අපි ඊට පස්සේ ලංකාවේ දිස්ත්‍රික් අණුවෙන් දල උපත් අනුපාතිකය බැලුවා. අපි ගත්තා කොළඹ දල උපත් අනුපාතිකය කොහොමද? කොහොමම දිස්ත්‍රික් අණුවෙන් දත්ත රාශියක් දුන්නා. ඌ එකින් එකට කියන්න බෑ. ඔයාලගේ පොත්වල තියෙනවා. ආයෙ බලන්න පුතේ. හරිද? බලන්න මතක නැත්නම් ආයෙ බලන්න. ආයෙත් බලන්න මතක නැත්තම් ආයෙත් බලන්න කියලා තමයි කියන්න වෙන්නේ. හරිද? මම ඒක කියන්නේ කටුකොළ වල ලියලා කියෝන ගමන් නෝට් එක ලියහල්ලා. ඊට නෝට් එක සම්පූර්ණ කරලා දෙයියනේ කියලා රෙකෝඩින් එක දානවා. ඒ රෙකෝඩින් එක දාන්නේ මට කහනවට නෙමෙයි මගේ data වියදම් කරගෙන GB 2 ගානක් විතර අප්ලෝඩ් කරලා පැය ගානක් ඉඳලා කහනවට දාන්නේ නැහැ. ඊට පස්සේ නෝට් එක ගිහලා ඒකත් එක්ක මම කරන එක ආපහු රෙකෝඩින් එක බලහල්ලා. බලලා නෝට් එකේ වැරදි වචන ලියලා හදිස්සියට දැන් ඔන්ලයින් කරන්නේ ඇහෙන්නේ නැතුව සිග්නල් කැඩිලා ගාලා හිර වෙලා යනවා. එතකොට මොකක් හරි කටුවල ගාලා ඒ නෝට් එකේ හැම ලියාගෙන යනවනේ. හරිද? එතකොට ඒවා හදාගන්න රෙකෝඩින් එකේ හොඳට තියෙනවනේ. ඒ ටික හදාගන්න පුතේ. ඒකයි රෙකෝඩින් එක දාන්නේ. බලලා 3-4 පාරක් Tamanට කවර් කරගන්න. මේ ප්ලෑන් එක ඒකයි එහෙම හදලා තියෙන්නේ. මම පන්තියේ පටන් ගත්තත් කියවනේ මේක ප්ලෑන් එකකට යන්නේ. මේක හදලා තියෙන්නේ එහෙමයි. පාඩම අඩුම ගානේ සතියක් තුල 4 පාරක්වත් ඔයාලට ඇහෙනවා. මම කරන එක ඇහෙනවා. ඊට පස්සේ ආයේ මම සරලව පැහැදිලි කරනවා. ඒක ඇහෙනවා. ඊට පස්සේ ආයේ නෝට් එක ලියද්දි ඇහෙනවා. කටුවට ලියන්නේ. ඊට පස්සේ ඔයා ගෙදරකින් නෝට් එක ලියද්දි ආයේ පාරක් කියලා වෙනවා. ආයේ රෙකෝඩින් එක බලද්දි කියලා වෙනවා. 4 පාරක් කියලා වෙලා. ඊට පස්සේ ආයේ මාසෙකට රිවිෂන් එකේදී ආයේ ඒක මතක් වෙනවා. 5 පාරක් කවුද මෙහෙම කරන්නේ? පන්තියක කොහෙද කරන්නේ? ඔයාලා හොඳට හිතලා බලන්න කොහෙද කොයි පන්තියකද මෙහෙම පන්ති කරන්න කියලා. හරිද? එතකොට ඔයාලට තේරෙයි ඇයි මොකද මේ අපිනේ කරන්නේ නැත්තේ කියලා. මම මගේ උපරිම දායකත්වය දෙනවා. එතකොට පුතේ මරණ ගැන කතා කරමු. මරණ ගැන කතා කරද්දී අපි දල මරණ අනුපාතිකය හොයන්න පුළුවන්. දල මරණ අනුපාතිකයත් එහෙමයි. දර මරණ නෙමෙයි දල මරණ. දල මරණ අනුපාතිකය මරණ සංඛ්‍යාව බෙදෙනවා මධ්‍ය වාර්ෂික ජනසංඛ්‍යාවෙන් වැඩි කරනවා 10යි. ඒකෙත් අපි අනුපාතිකය අනුව බැලුවා කොහොමද ලංකාවේ මරණ අනුපාතිකය වෙලා තියෙන්නේ කියලා. ලංකාවේ මරණ අනුපාතිකය පුතේ සංඛ්‍යාත්මකව මරණ සංඛ්‍යාව වැඩි වෙලාද අඩු වෙලාද? ලංකාවේ 1992 ඉඳලා 2014 වෙද්දී සංඛ්‍යාත්මකව මරණ සංඛ්‍යාව අඩු වෙලාද වැඩි වෙලාද? 1992 98380ක් මැරලා තියෙනවා. 2014 වෙද්දී පුතේ කවුරුහරි උත්තරයක් කිව්වද? වැඩි වෙනවා සර්. ඔව් මරණ සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. එතකොට අපිට උපත් ගන්න බාදී උපත් සංඛ්‍යාව මොකද වෙලා තිබ්බේ? උපත් සංඛ්‍යාවත් වැඩි වෙලා. එතකොට මරණ සංඛ්‍යාවත් වැඩි වෙලා. මේ දෙක හරි. එතකොට බලන්න උපත් ශීඝ්‍රතාව මොකද වෙලා තිබ්බේ පුතේ? උපත් ශීඝ්‍රතාව මොකද වෙලා තිබ්බේ? ඒ කියන්නේ උපත් සිදුවෙන වේගය අඩු වෙලා. උපත් සිද්ධ වෙන වේගය අඩු වෙලා තිබ්බේ. බලන්න මරණ සිද්ධ වෙන වේගය අඩුද වැඩිද කියලා. ඔන්න 1992 දී 5.6යි මරණ ශීඝ්‍රතාව. 2014 දී 6යි. මරණ ශීඝ්‍රතාව වැඩි වෙලා. එතකොට උපතින් මේ දෙකෙන් වෙනස් වෙන්නේ ඒකයි. මරණ සංඛ්‍යාවත් වැඩි වෙලා මරණ ශීඝ්‍රතාවත් වැඩි වෙලා තියෙනවා. එතකොට ඒකට විවිධ හේතු අපිට දැක් ගන්න පුළුවන්. යුද තත්ත්වයන්, හදිස්සි අනතුරු ගොඩක්, ඊට පස්සේ වසංගත රෝග, ස්වභාවික ආපදා ඔය වගේ જાති අපිට ගන්න පුළුවන් මරණ සංඛ්‍යාව වැඩි වෙන්න. ජන සංඛ්‍යාවත් වැඩි වීම ඒකත් හේතුවක්. ආයුෂ වැඩි වීමත් මරණ සංඛ්‍යාව වැඩි වෙන්න හේතුවක්. හරිනේ. එතකොට ඒක අපිට ගන්න පුළුවන්. එතකොට අපි ඒක යටතේ කතා කරා. ඊට පස්සේ ලංකාවේ සංක්‍රමණ ගැන කතා කරා. මම සංක්‍රමණ ගැනත් අපි කතා කරා. කලින් එකේදී මම දැන් කියන්න ඕන කරුණු ටික කිව්වා මුලදී. සංක්‍රමණ ගැන කතා කරද්දී අපි මිනිස්සෙක් තමන් පදිංචි ස්ථානෙන් තවත් ස්ථානයකට යන එක සංක්‍රමණයක් කියලා හැදින්නුවා. ඒතර සංක්‍රමණ අපි කිව්වා එක්සත් ජාතීන්ගේ සංක්‍රමණයට අනුව එක්සත් ජාතීන්ගේ නිර්වචනයට අනුව මිනිසාගේ සාමාන්‍ය පදිංචි ස්ථානයේ වෙනසක් ඇති කරන පැහැදිලි අන්තර් භූගෝලීය ප්‍රදේශ අතර සිදුවන සංචල්්‍යතාව තමයි සංක්‍රමණයක් කියන්නේ කියලා. ඒක ප්‍රධාන වශයෙන් සංක්‍රමණ දෙකකට බෙදුවා. ජාත්‍යන්තර සංක්‍රමණ, දේශීය සංක්‍රමණ. ජාත්‍යන්තර සංක්‍රමණ අපිට කිව්වා අන්තර්ජාතික සංක්‍රමණ කියන එහෙම නැත්නම් විදේශීය සංක්‍රමණ කියලාත් අපිට කියන්න පුළුවන්. ඊට දේශීය සංක්‍රමණ, අභ්‍යන්තර සංක්‍රමණ කියලා කියන්න පුළුවන්. ඔව් අභ්‍යන්තර සංක්‍රමණ කියලා කියන්න පුළුවන්. හරිද? එතකොට ලංකාවේ සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවේ ගතිකත්වයට සංක්‍රමණ බලපානවද පුතේ? ජාත්‍යන්තර සංක්‍රමණ බලපානවද පුතේ? සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවේ ගතිකත්වයට ජාත්‍යන්තර සංක්‍රමණ බලපානවද? මැසේජ් දානවත් දන්නේ නැහැ.
සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාවේ ගතිකත්වයට සංක්‍රමණ ජාත්‍යන්තර සංක්‍රමණ බලපානවාද? සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාවේ සමස්ත ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාවේ ගතිකත්වයට වෙනස් වීමට ජාත්‍යන්තර සංක්‍රමණ බලපානවා. උත්තර නැහැ. ජාත්‍යන්තර සංක්‍රමණ බලපානවා දෙයියනේ. ලංකාවෙන් එකේ පිටරටකට ගියොත් ලංකාවේ ජනසංඛ්‍යාව අඩු වෙනවා. ලංකාවට පිටරටකින් එකෙක් ආවොත් ලංකාවේ ජනසංඛ්‍යාව වැඩි වෙනවා. එතකොට සමස්තයක් වශයෙන් ලංකාවේ ජනසංඛ්‍යාව වෙනස් වීමට ජාත්‍යන්තර සංක්‍රමණ බලපානවා. සමස්තයක් වශයෙන් ලංකාවේ ජනසංඛ්‍යාව වෙනස් වීමට අභ්‍යන්තර සංක්‍රමණ බලපානවාද? නෑ. අභ්‍යන්තර සංක්‍රමණ බලපාන්නේ නැහැ. ඇයි? ඒක ලංකාවේ තුල සිද්ධ වෙන්නේ. ඒතකොට ලංකාව අභ්‍යන්තර සංක්‍රමණය වුණා කියලා ලංකාවේ ජනසංඛ්‍යාව වෙනසක් සිද්ධ වෙනවද? නැහැ. ලංකාවේ 50000යි නම් හිටියේ රට ඇතුළත තුල මූ කෑගල්ලට ගියා, කොළඹට ගියා, නුවරට ගියා, මහනුවරට ගියා කියලා වෙනස් වුණා කියලා ලංකාවේ ජනසංඛ්‍යාව 50000යි. හැබැයි ලංකාවෙන් එකෙක් ඉන්දියාවට ගියා. 49999ක් වෙනවා. ඉන්දියාවේ 5 දෙනෙක් ලංකාවට ආවා. 50004ක් වෙනවා ලංකාවේ ජනසංඛ්‍යාව. ජාත්‍යන්තර සංක්‍රමණයේදී සමස්ත ජනසංඛ්‍යාවට ලංකාවේ බලපානවා. හැබැයි අභ්‍යන්තර සංක්‍රමණ සමස්ත ජනසංඛ්‍යාවට බලපාන්නේ නැහැ. අභ්‍යන්තර සංක්‍රමණ බලපානවා ලංකාවේ දිස්ත්‍රික්කවල ජනසංඛ්‍යාව වෙනස් වෙන්න. කොළඹ ඉඳලා නුවරට ගියොත් නුවර හිටියේ 10000යි, කොළඹ හිටියේ 15000යි. නුවරින් එකෙක් අඩු වෙනවා 9999 වෙනවා. අර 15001 වෙනවා. එහෙම අභ්‍යන්තර සංචාරණ භාවිතා වෙන්නේ වෙනස් වෙන්නේ ලංකාවේ පළාත් දිස්ත්‍රික් වල ජනසංඛ්‍යාව විතරයි. තේරුණාද? ඕකේ දත් ගැටලුවක් ආවා මට මතකයි. එදත් ගැටලුවක් වුණානේ ඔක නේද? මොකද අද කට්ටිය නිදිද? නෑ සර්. නෑනේ හරි. එතකොට දැන් ඔය අපි දැන් මේ කතා කරන්න ඕන ටික පැයකමාරක් ඇතුළත කතා කළා. හරි දැන් කතා කරන්න ඕන ටික කියන්නේ දැන් ඕක අපි මාසයක් විතර නෝට් ලියලා කම්ප්ලීට්ලි නෝට් එකක් තියෙන පාඩමක්. හරිද? එතකොට දැන් ඔය කතා කරපු ටිකවත් අඩුම මතක තියෙන්න ඕන. දැන් අපි කතා කරගෙන කියන්නේ මතක් කරගෙන ගියානේ. ඔය ටිකවත් අඩුම ඔළුවේ තියෙන්න ඕන. දැන් ඒ ටිකවත් ඔළුවේ නෑනේ. මං කිව්වා අර කියපු කොටස් තුනේ ළමයි ඉන්නවා. උත්තරේ දන්නවා කීවේ නෑ ලැජ්ජාවට හරි මොකේකට හරි එක්ක ෆෝන් එකේ ප්‍රශ්න කරේ මොකක් හරි එහෙම වෙන්න පුළුවන්. එහෙම ළමයි ඉන්නවා. උත්තරේ වැරදියට කියපු ළමයි ඉන්නවා. ඒ ළමයි දෙකොල්ලම හොඳයි. හරිද? හැබැයි උත්තරේ තියා මේක කරාවත් කියලා මතක නැත්තම් මං කිව්වේ අර අයිස්ක්‍රීම් දන්සල් ළඟ නතර වෙන්න එපා. මැරතන් දුවද්දි ලස්සන අයියලා අක්කලා ඉන්න තැන් වල නතර වෙන්න එපා. නංගිලා මල්ලේ ඉන්න තැන් වල නතර වෙන්න එපා කියලා මං කියවනේ. එහෙම කට්ටියන්ට. හරිද? එතකොට තමන්ගේ මට්ටම තේරුම් ගන්න මං හැම වෙලේම කියනවා මම මේක තියන්නේ මට කහනවට නෙමෙයි. මට දවස් 4 පන්ති කරලා මටත් ඉන්න පුළුවන් මේ පැය දෙකත් හොඳට ෆිල්ම් එකක් හරි බලලා මට ඉන්න පුළුවන්. නේද? ඔයාලට තේරෙනවනේ දැන් මට ඇයි මම මෙහෙම කරන්නේ කියලා. මට පුළුවන් උඹලට සෙනසුරාදාම් කරන්නේ අම සෙනසුරාදා පැය දෙකක් කරා මම නිකන් හිටියා. උඹලා මැසේජ් කරන්න ඕනෙත් නෑ. වැඩ කරාද කියලා අහන්න ඕනෙත් නෑ. නේද? ආයෙ සෙනසුරාදා පන්ති දෙනවා පුතේ ආ කරන් හරි. හරි කරනවා. හරි. උඹලත් යනවා මාත් යනවා. එතකොට ඒකේ ඵල ප්‍රයෝජනයක් නෑනේ. මං අවංකව මං ගන්න ගානට මං අවංකව වැඩ කරනවා. මට පුළුවන් උපරිමය මං දෙනවා. 100ක් නෙමෙයි මට පුළුවන් 100ක් නම් 200ක් දෙනවා මං. හරිද? මං ඔය උපරිමයම කරනවා පුතේ. එතකොට ඔයාලගේ පැත්තෙන් එන්න ඕන සපෝට් එක මට නෑ කියලා දැන් මට හිතෙන්නේ. හරිද? මං කිව්වා එක්සෑම් තියෙනවා මං ඒවා කියන්නෙත් ඒකයි. හැමදාම රිවිෂන් එකක් තියලා මේ වගේ කාලයක් කරන් කියන්නෙත් උඹලගේ කාලේ පාඩු කරන්න බෑ මට. පැය දෙක නම් කරන්නේ පැය දෙකමාරක් විතර ඔයාලා දන්නවා මං හැමදාම අදිනවා. හරිද? මං ඒ විනාඩියකින්වත් උඹලට ඒ ගෙවන ගානට මේ කිසිම පාඩුවක් වෙන්න දෙන්නේ නැහැ. එතකොට මම මේ රිවිෂන් එකක් දාලා මේවා කියන්නේ මගේ මේ ප්‍රී දවසක් වෙන් කරලා මම මේ කියන්නේ හැදෙන්න. මතක් කරන්න තමන් ඉන්න தත්ත්වය තේරුම් ගන්න. හරිද? එතකොට මේකෙන් අනිවාර්යෙන් ප්‍රයෝජනයක් ගනින්න මගේ පුතේ. හරිද? හොඳින් කියන්නේ. හොඳට කියන්නේ. හරිද? මට සමාජයට අපිව ඔයාලා කැම්පස් එකට යයි. පිටරට යයි හොඳ තැනකටයි සමාජයට මාව ලයිව් දැකලත් නැහැ. හැමදාම මේකෙන් දකින්නේ. අපිව හම්බෙන්නේ නැති වෙයි. හැබැයි එතකොට හොඳ තත්වයකට එන්න කියලා කියන්නේ. මොකද මේ මට පෞද්ගලික වාසියක් ගන්න නෙමෙයිනේ. නේද? උඹ දැන් කොහේ හොඳ රස්සාවක් කළා ආචාර්ය කෙනෙක් අයිවනවා. උඹට මම කියන්නේ මට පඩි දාපන් හැමදාම අර දාපු ගාන දාපන්
කියලා කියන දානවද? නෑනේ එහෙම වාසිය කර නෙමෙයි පුතේ. හරිද? මේ ඒක තමයි කියන්නේ ගුරුවරයෙක් අනිත් අම්මට තාත්තට පස්සේ ලොකු කැපකිරීමක් කරනවා ළමයෙක් වෙනුවෙන් අවංක ගුරුවරයෙක්. ඒතකොට ඒක මම මේ කරන්නේ. ඒක වෘත්තියට අවංක වෙන්න මම මේ හදන්නේ. එතකොට මේ උඹලා අවංක වෙයල්ලා මට අඩුම තරමේ උඹලට අවංක වෙයල්ලා මට අවංක වෙන්න ඕනේ. උඹලට අවංක වෙයල්ලා තමන්ට අවංක වෙන්න. මුලින්ම තමන්ට අවංක වුණොත් රටට අවංක වෙන්න පුළුවන්. තමන්ට හොරබොරු කරන්න එපා. තමන් දන්නවා තමන්ට මේම ප්‍රශ්නයක් එනවා. තමන්ට මේම එක්සෑම් එකක් එනවා. අම්මලා තාත්තලා මේ ගැන බලාපොරොත්තු වෙමින් ඉන්නේ. සර්ලා ටීචර්ලා බලාපොරොත්තු වෙන්නේ. එතකොට තමනුත් බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒ වුණාට ඒකට කරන්න නැත්තම් පුතේ යන්න එතනයි ගැටලුව තියෙන්නේ. අනිවාර්යෙන් තමන්ට අවංක වෙන්න. හැම වෙලේම කියන වගේ තමන්ට අවංක වෙලා තමන්ගේ ටාගට් එකට යන්න. දැන් වැඩ කරන්න කරේ නැති ළමයි තමන්ගේ හිත දන්නවා. ටික ටික කරන්න උත්සාහ කරපු ළමයි තමන්ගේ හිත දන්නවා. කරගෙන යන ළමයි ටික ටික දන්නවා. කරගෙන යන ළමයි වැඩිපුර කරන්න තව. මොකද ඔයාලට තරම් කරන්න ලක්ෂ 2-3ක් ඉන්නවා පුතේ. ඒ ලක්ෂ 2-3 ඔයාලා දවසට පැයක් පාඩම් කරනවා නම් ඒකෙන් 50000 6000 දවසට පැය 3-4ක් පාඩම් කරන්න පුළුවන්. අපිට කියන්න බෑ ඔයාගේ ළඟ ඉන්න යාළුවා පැය 3-4ක් පාඩම් කරලා ඔයත් එක්ක ඉද්දි බොරුවට ඉන්න පුළුවන්. පාඩම් කරන්නේ නැතුව රස්තිය අදුක ගහ ඉන්න පුළුවන්. අපිට හිතන්න බෑ. ඔය ලක්ෂ 3 ඇතුලේ මාර ගේම් තියෙන්නේ. එතකොට අපිට අනිත් අපේ ඉන්න ප්‍රතිවාදියා දැන් අපි හිතන්නේ ළඟම ඉන්න යාළුවෝ තමයි එක්සෑම් එකේදී අපිට තරග යන්නේ තියෙන්නේ 25000 කැම්පස් යන පුළුවන්. ඒකට රින්ග ගන්න. එතකොට අපි දන්නේ එයා කරන උපාය මාර්ගය. එතකොට අපි කපට වෙලා අපි අපේ තියෙන උපරිම කාලෙන් අපි ප්‍රයෝජනයක් ගන්න ඕනේ. ඒකයි කියන්නේ. හරිද? එතකොට අපි කොයින් මොතකවත් සරලව හිතන්න එපා මේක පුතේ. එතකොට මම කියන්නේ පාඩම් කරගෙන යන අය තව වැඩි කරන්න. අපි පාඩම් කරගෙන යන්නේ කැම්පස් එකක් නෙමෙයි. අපි පාඩම් කරගෙන යන්නේ දිස්ත්‍රික් රැංක් එකක් දාන්න. එතකොට ඒක වැඩි කරන්න. පොඩිම මම හැම ඔයාලා පෞද්ගලිකව මගෙන් ප්‍රශ්නයක් අහුවම මම ඒකට උත්තර දෙනවනේ. මම කොයින් මොතකවත් මග අරින්නේ නැහැ. හරිද? කොයි මම වැඩක හිටියත් පුතේ ඉන්න මං කියන්නම් කියලා මම හැම වෙලේම ඕනම දෙයකට උඹලා ගන්න ආතල්ලයකදී උඹලා දන්න උඹලා ගෲප් එක හදාගෙන ඉන්නවා මං කවදාවත් එපා කියනවද නෑ ඒවත් කරන්න ඕන මම දන්නවා සම්බරව ජීවිතේ ගෙනියන්න ඕන කියන එක මම නැත්තම් ඔය සාම්ප්‍රදායික ගුරුවරයෙකුත් නෙමෙයි මම උඹලත් එක්ක මේ දැන් කතා කරන විදිහ උනා ඒ විදිහට මම වැඩ කරන්නේ ගෲප් එකේ උනා chat එක දැද්දි මං වීලු තාලු කරලා හැම ඉන්න ඒ වෙලාවට වැඩ කරන වෙලාවට මං වැඩේ කරනවා මම ගුරු වෘත්තිය මං හරියට කරනවා පටලව ගන්න මේ දෙක. ඔයාලට කියන්නේ පටලව ගන්න එපා. මේ වැඩේ බැලන්ස් කරන්න. බැලන්ස් කරන්න ජීවිතේ. නැත්තම් ඔයත් ෆේල් මිනිස්සෙක් වෙනවා. අනිවාර්යයෙන් පුතේ හැමදාම මේ කියනවා ඉතින් රිවිෂන් දැන් 4ක් කරානේ. 3ක් 4ක් කළා. හැම එකේදීම කිව්වා පන්තිය පටන් ගත්තී හැමදාම මහන්සි කියලා උඹලට දැනෙනවනේ උඹලා අතර හිතෙනවා කියලා දැනෙනවනේ මම මොකක් හරි කියනවා. මොටිවේට් වෙන්න. වැඩක් කරගනී කියලා හිතලා. උන් කරගෙන නෑනේ දෙයියනේ. එකෙක්වත් කරගන්නේ නැහැ. එතකොට මට ඒක පට්ට දුකයි. ඒක පට්ට අවුල්. එතකොට ඒක දැන් පුතේ අනිවාර්යයෙන්ම කරන්න. මොකද මේ අග හෝ ජූනි එක්සෑම් එක තියෙනවා. ඔයාලට එක්සෑම් එකේ අර ලියන පොතකුත් ඉව්වේ ඒකටවත් හරියට උත්තර ලියන්න. මොකද ඒකට හොර වැඩ කරන්න බෑ. මං කැම් ඔන් කරන්න කියලා කැමරා ඔන් කරන්න කියලා ලියන්නේ. හොඳ දවසක් බලලා ලයිට් තියෙන දවසක් බලලා හැමෝටම අනිවාර්ය එක්සෑම් එක තියෙනවා. එතකොට ඒකට දෙවෙනි ගෲප් එකේ ළමයිනුත් එනවා. පළවෙනි ගෲප් එකේ ළමයි මම මේ ආයේ මම දෙවෙනි ගෲප් එකේ ළමයිනුත් මෙතන ඇති. පළවෙනි ගෲප් එකේ ළමයි මුලින් ඉඳලා කරලා දැන් වැඩි කාලයක් අරගෙන එතකොට දෙවෙනි ගෲප් එකේ ළමයි පළවෙනි ගෲප් එකේ ළමයි පබිමුවා ගියොත් ඒක ඔයාලගේ මම දන්නේ තීරණය ඒක ඔයාලගේ තීරණයක්. කොහොම හරි වැඩ කරාලා මෙතන ඉන්න ටැග්ගකුත් දෙනවා ඒ ගෲප් දෙකෙන්ම පළවෙනි අය වැඩිපුරම ලකුණු ගන්න ළමයි ටැග්ගක් දෙනවා ඒක කොල්ලෙක් වෙන්න පුළුවන් කෙල්ලෙක් වෙන්න පුළුවන් මොකද මේක මම පෞද්ගලිකව මෙතන පෞද්ගලිකව මූණ දැකපු මූණක් නෑ කියන්නේ ලයිව් මේ කැමරාවෙන්වත් දැකලා නෑනේ හරිද එතකොට සජීවීව මට හම්බෙච්ච ළමෙක් නෑ මෙතන ගමේ ළමයි ඉන්නවා ඒකට මම වෙනම කරන්නේ හරිද එතකොට මෙතන මගේ හැඳුනුම්කම් මොකක්ද නෑ රෝහන්ටත් පුළුවන් යුවින්ද්‍රටත් පුළුවන් කුමුදුනීටත් පුළුවන් තරුටත් පුළුවන් කසුනිටත් පුළුවන් සජනටත් පුළුවන් අකලංකටත් පුළුවන් කවීෂටත් පුළුවන් එක වෙන්නේ හරිද එතකොට ඒක මට හැමෝම එකයි එකම හැන්දෙන් බෙදන්නේ ඒකයි මම හැමෝම ඇදගෙන යන්න හදන්නේ වැඩේ කරගෙන යන්න හදන්නේ හැමෝම ඇදගෙන යන්න ඔයා කෙල්ලෝ කොල්ලෝ මොකවත් එහෙම ભેදයක් නැහැ උඹලත් එක මම ජොලි කරද්දි ජොලියෙන් ඉන්නවා උගන්නද්දි සර් කෙනෙක් විදියට ඉන්නවා ඕනම ප්‍රශ්නයකදී ඉන්නවා එතකොට වැඩ කරන එක තමන් ඔයාලගේ අතින් වෙන දේ ඔයාලා අතින් වෙන දේ වුණාද කියලා පුතේ හිතන්න. ඔයාලා අම්මලා ඔයාට අවංක වෙලා ඔයාලගේ අම්මලා තාත්තලාගේ සතුට ඉෂ්ට කරන්න පුතේ. ඇති දැන්.
ඇති රෙකෝඩින් එක ඕෆ් කරනවා. රෙකෝඩින් එක ඕෆ් කළා මම අහන්න දෙයක් තියෙනවා මම ඒක අහන්න. කට්ටිය. ඒ කියන්නේ කරා කියලා වත් මතක නැති කට්ටිය. මට මේක කරා කියලා මතක නැති කට්ටිය මට මැසේජ් එකක් දාන්න අවංකවම. සර් මට ඇත්තටමයි මේ මට කරා කියලා මතක නැහැ කියලා මට එතකොට යාතු වෙනම පෞද්ගලිකව මට මේ එයාත් එක්ක කතා කරලා එයාගේ මේ අඩුපාඩුව හදාගන්න උදව් කරන්න පුළුවන්. ඒ කට්ටිය මැසේජ් එකක් දාන්න. මට කියන්න මෙතන ඉන්න අලුත් ළමෙක් වේවා පරණ ළමෙක් වේවා පන්තියට මේ වැඩසටහනේ ප්‍රයෝජනයක් නැද්ද? අදහසක් දක්වන්න. අපි මේ කරන වැඩේ රිවිෂන් එක කරන වැඩේ ප්‍රයෝජනයක් නැද්ද? තියෙනවා. තියෙනවා සර්. හොඳයි සර් ඒක. ප්‍රයෝජනයක් තියෙනවනේ. ඔයාලා ඉන්න තැන ඔයාලට මේ බලා ගන්න පුළුවන් නේද? එතකොට පුතේ වැඩ කරන්න අනිවාර්යයෙන්ම වැඩ කරන්න ඕන. මට මේකේ මේ රිවිෂන් එක සම්බන්ධයෙන් මම දන්නවා දැන් ඔයාලා තියෙනවා කිව්වට ඔයාලා හිතේ සර් මෙහෙම වුණා නම් හොඳයි මෙහෙම වුණා නම් හොඳයි. එහෙම නැත්නම් සර් මේ කරගෙන යන වැඩේ හොඳයි. එහෙම කියලා මොනවා හරි මේ දෙයක් තියෙනවා නම් මට අනිවාර්යෙන් ඒක මැසේජ් දාලා අනිවාර්යයෙන්ම කියන්න මට ෆීඩ්බැක් එකක් දෙන්න හොඳද කොහොමද මෙහෙම කරන්න යන්න ඕන කියලා අනිවාර්යෙන් ඔයාලා ෆීඩ්බැක් එකක් දෙන්න. හරි. එහෙනම් අදට අනිවාර්යයෙන් ඔයාලා ෆීඩ්බැක් එක ඕන හොඳද නරකද මෙහෙම කරන එක තව මොනවද ඇඩ් වෙන්න ඕන ඒවා ඔයාලා කීතේ තියෙනවා කියන්නේ මොකද අපි වැරදි හදාගෙන යමු. හැමෝම වැඩ කරන්න. දැන් මොකද්ද අපේ එක්සෑම් මොකද්ද? එක්සෑම් එක තියෙනවා ඒකට වැඩ කරන්න. ඊට පස්සේ අපි ප්‍රායෝගික භූගෝල විද්‍යාව දැන් කරගෙන යන්නේ. ඒකට අපේ අලුත් පන්තියේ දෙවෙනි කණ්ඩායමේ ළමයිනුත් ඔයාලත් එක්ක ජොයින් වෙනවා. ඒ ළමයි එක්ක සුහදව ඉන්න. මොකද මේකේ නම් ඉතින් රණ්ඩු වලි දාගන්න බෑනේ. හොඳ කණ්ඩායමක් ඉන්නේ. හොඳ යාළුවෝ ටිකක් ඉන්නේ. ඒ කට්ටියත් ඔයාලත් එක්ක ඉදිරියට සෙට් වෙයි. ඒ කට්ටියවත් සාදරයෙන් පිළි අරගෙන අපි වැඩේ ගොඩ දාගෙන යමු හැමෝම. හරිනේ. ඔයාලට මේකෙන් හොඳට තේරුණාද? මේකෙන් වැඩක් වෙනවද? මේ අපි දැන් මේ කරන අලුත් වැඩෙන් පන්තිය නෙමෙයි පන්තිය කොහොමත් ඉතින් ඒක ඇදගෙන යනවනේ. මේ කරන අලුත් වැඩේ හොඳට වුණාද? ඔයාලගේ අදහස් මට අනිවාර්යයෙන්ම WhatsApp message එක දාන්න. මට එව්වා වැදගත් මම එව්වා ඔයාලා දාන හැම message එකක්ම screenshot එකක් දාලා පුතේ අනිවාර්යෙන් මම ඔයාලගේ folder එකකට මම දානවා. මම එimhe පිළිවෙලට වැඩ කරන් යන්නේ මට කවදා හරි බලද්දි මූ මෙහෙම කිව්වා මූ මෙහෙම කිව්වා අන්තිමට කොහොම හරි රිසල්ට් එක බලද්දි මට ඒ ඔක්කොම ඔයාලා දීපු දත්ත ඔයාලා මට දීපු හොඳ ඔයාලා මට කියපු නරක ඔක්කොම මගේ ළඟ තියෙනවා. මම ඒ වගේ හදාගෙන හොඳ ඉදිරි ගමනක් යනවා. ඔයාලටත් පේන්න කවදා හරි හොඳ තැනකට යන්න බලාපොරොත්තු වෙනවා. හරිනේ. හරි එහෙනම් මගේ පළවෙනි සෙට් එකනේ කියපු ටික හරියට කරහල්ලා බං. නැත්තම් මගේ ගමනත් ඉවරයි. හරිනේ. හරි. එහෙනම් ජය වේවා හැමෝටම. හැමෝම හිතට ගත්තනේ දෙයක් යම් දෙයක් ගත්ත කියලා මම දන්නවා. ඒ දේ නොකඩවා කරගෙන යන්න උඹලට ශක්තිය ධෛර්යය ලැබේවා. එහෙනම් බුත්සන්නයි දෙවි පීඨයි හැමෝම වැඩ කරන්න රාමසාන් දවසේ ඔන්න පටන් ගන්න. හරි පුතේ. මට අනිවාර්යෙන් ෆීඩ්බැක් එක ඕන හැමෝගෙම.